පුතාලා දුවලා ඔයාලට අද දවසේ සර් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ 7 වෙනි පාඩම අපි කොටස් දෙකක් ඔයාලට කතා කරලා දුන්නා. දැන් ඒකේ 3 වෙනි කොටස තමයි පුතේ මම දැන් අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි යනවා එතනට අපි ගිය සතියේ ඔයාලට නතර කරේ දෙවනි පරාක්‍රම බාහු රජතුමාගෙන් අපි එතනින් එහාට යන්න හදලා නමුත් මම චුට්ටක් වෙන මේක ලියලා යන්න. දඹදිවියේ ප්‍රථම පාලකයා තමයි මතක තියාගන්න ඔයා තුන්වන විජයබාහු රජතුමා. පැහැදිලිද? ඔයා කොලයක් අරගෙන මේ ටික ලියා ගන්න ඕන. හොඳේ මම පස්සේ මකනවා කොටස. තේරුණාද? ඒක නිසා මාත් එක්කම හරි ඊට පස්සේ බලද්දි හරි වීඩියෝ එක ඔයා මේක සටහන දා ගන්න ඕන. හරිද? තුන්වන විජයබාහු රජතුමා. එතකොට තුන්වන විජයබාහු රජතුමාට පුතු දෙන්නෙක් හිටියා. හරි. එක්කෙනෙක් තමයි මතක තියාගන්න පස්සේ රජ වෙන්නේ දෙවෙනි පරාක්‍රම බාහු රජු ලෙසින්. පැහැදිලි කියන කාරණා. හරි. දෙවෙනි එක්කෙනා මම පොඩ්ඩක් මෙහෙන් ගන්නම්. එයා තමයි බුවනෙක බාහු. කවුද නම? බුවනෙක බාහු. පැහැදිලි. හරි. එතකොට මම මෙයා ගැන කතා කරා. මේ බුවනෙක බාහු රජ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට යාව මේ වෙලාවේ ඕන් නැහැ පුතේ. යාව සඳහනක් නැහැ. පැහැදිලි. යාව ඕන වෙන දේ මම ගිය සතිය වීඩියෝ එකෙන් දුන්නා. හරි. මම යනවා මේ දෙවනි පරාක්‍රම බාහු රජතුමාගෙන් පස්සේ කවුද රජ වෙන්නේ කියන එක ඔයාලට කියන්න. හරි. ඊට ඉස්සෙල්ලා කියනවා දෙවනි පරාක්‍රම බාහු රජතුමාට ඉන්නවා අන්න පුතුන් දෙදෙනෙක් ඉන්නවා. හරි. එක්කෙනෙක් තමයි මතක තියාගන්න හතරවන විජයබාහු. හතරවන විජයබාහු රජතුමා. හරි. ඒ වගේම ඉන්නවා මේ පැත්තෙන් තව එක්කෙනෙක්. එයාගේ නම තමයි බුවනෙක බාහු. අපි බලමු යා ඉදිරියේදී කුමන නමකින්ද රජ වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ මෙන්න මෙතන. හරි. හතරවන විජයබාහු රජතුමාට වැඩි කාලයක් රජකම් කරන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. ඔයා මතක තියාගන්න ඕන මේ රජතුමාව අපි හඳුන්වනවා බෝසත් විජයබාහු නමිනුත් අපි හඳුන්වනවා. හරි. එතන මේ රජතුමාට අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් විතරයි රජකම් කරන්න හම්බ වුණේ. හරිද? මිත්ත කියලා සෙන්පතියේ හරිද? මෙහි කරුවෙකුට අල්ලස් දීලා මේ රජතුමාව මරණයටපත් කරනවා. හරිද? ඊට පස්සේ මේ යාගේ සහෝදරයා බුවනෙක බාහු රජතුමා හරිද? තපුරක කියලා සෙන්පතියෙක් ලවා මිත්තව මරලා මේ බුවනෙක බාහු රජතුමා රජ වෙනවා. එයා රජ වෙන්නේ නම් මතක තියාගන්න පළමුවන බුවනෙක බාහු ලෙසින්. තේරුණාද කියන එක? හරිද? හරි. එතකොට පළවෙනි බුවනෙක බාහු රජතුමා තමයි ඔයා මෙතන ලියා ගන්න පුළුවන්. ඔයාගේ නෝට් එකේ ලියා ගන්න පුළුවන්. මම මේක පස්සේ මකනවා. යාපහුවේ ප්‍රථම පාලකයා. හරිද? යාපහුවේ ප්‍රථම පාලකයා. එතකොට මෙයා දඹදෙණියේ ප්‍රථම පාලකයා. හරි? දඹදෙණියේ ප්‍රථම පාලකයා. මෙයාව ගත්තොත් දෙවෙනි පරාක්‍රම බාවිලා දඹදෙණියේ හොඳම පාලකයා. තේරුණාද? එහෙම කෙටි ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ මෙයා. යාපහුවේ ප්‍රථම පාලකයා තමයි පළමුවන බුවනෙක බාහු. එහෙනම් ඔන්න එයා තමයි යාපහුව රාජධානිය ආරම්භ කරන්න කියන එක 1272 ඉඳන් 1300 දක්වා මේ කාලය තුල පැහැදිලිද අවුරුදු මේ 28ක කාල සීමාවක් තමයි මේ යාපහුව රාජධානිය. ඉතාමත් කෙටි කාලයක් අනිකුත් රාජධානිත් එක්ක බලනකොට පැහැදිලි. හරි. එහෙනම් අපි යනවා එතෙන්ට. එහෙනම් මෙයා කරපු සේවාවන් ටිකක් ඔයාලට කියලා දෙන්න. හරි. එහෙනම් එකක් තමයි පුතේ අපි ගත්තොත් යාපහුවේ ප්‍රථම පාලකයා වීමම කෙටි ප්‍රශ්නයක් සහ සේවාවක්. පැහැදිලි. හරි. ඊළඟට තව ගත්තොත් මෙයා මිසරය කියන්නේ ඊජිප්තුවත් එක්ක හොඳ වෙළඳ සම්බන්ධතා පවත්වපු රජ කෙනෙක් තමයි කවුද? අපේ පළවන බුවනෙක බාහු රජතුමා. හරිද? ඒ වගේම මතක තියාගන්න දළදා හරි පූජෝපහාර මේරිතුමාගේ කාලෙත් වාර්ෂිකව පැවැත්විලා තියෙනවා. ඒ වගේම උපසම්පදා උත්සවත් මේ රජතුමාගේ කාලවකවානුවේදී තා හොඳින් පවත්වලා තියෙනවා. හරි. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාට වරදිනම දේ තමයි මතක තියාගන්න 11 වසරදී අහනවා පුතේ දැවැන්තලෙස අහනවා. ඔයා වරද්දනවා මෙන්න මේක මම මේ රජතුමාගේ කාලවකවානුවේදී එනවා ආක්‍රමණ දෙකක්. මම පොඩ්ඩක් මේ පැත්තෙන් එක ලියන්න. හරිද? කමක් නැහැනේ. චෝඩගංග සහ පැහැදිලි ගණිත එක්ක ගත්තොත් එහෙම හරි අපි කියන ඇවිල්ලා චෝඩගංගගේ ආක්‍රමණය සහ
කාලිංග රායර. පැහැදිලි. හරි. කාලිංග රායරගේ ආක්‍රමණය. හරිද? කාලිංග රායර. පැහැදිලි කියන කාරණාව. හරි. ඒතකොට මෙන්න මේ දෙන්නා ආක්‍රමණයක් එල්ල කරනවා. හරි. මේ පළවන බුණක බව රජතුමාට පුළුවන්කම ලැබෙනවා මේ දෙන්නව පරාජයට පත් කරන්න. මේක අහනවා පුතේ. මතක තියාගන්න ඕන. හරිද? හරි. එහෙනම් මෙයාගේ කොටස ඉවර වෙනවා. මොකද පළවන බුණක බව රජතුමාගෙන් ලොකු රචනාමය ප්‍රශ්න එන්නේ නැහැ. එහෙම ඇවිල්ලා නැහැ, එන්නේ නැහැ. ඒ නිසා ඒක මතක තියාගන්න. මම කියන්නේ හොඳට අල්ලගන්න. එතකොට එකපාරින් ඔයාලට වැඩේ ඉවරයි. හරි. මෙයා ඕනෙන කෙටි ප්‍රශ්න වලට යාපහුවේ ප්‍රථම පාලකයා කවුද? පළවන බුණක බව කියන එකත් චෝඩගංග සහ කාලිංග රායරගෙන් රට බේරගන්නේ කවුද නේද? පළවන බුණක බව කියන එකත් මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපි යනවා එතනින් එහාට. ඉතින් යාට යනකොට මේ පළවෙනි බුවනක බාහු රජතුමාගෙන් පස්සේ හරි එයාටත් ඉන්නවා දරුවෙක් ඒ වගේම හතරවන විජේබාහු රජතුමාටත් ඉන්නවා දරුවෙක්. අපි එදෙනේ නම් දෙක ලියලා යනවා. මෙයා රජ වෙන්නේ පස්සේ කාලේ තුන්වන පරාක්‍රම බාහු නමින්. මෙයාගේ පුතා රජ වෙන්නේ දෙවන බුවනක බාහු නමින්. පැහැදිලිද කියන්නේ? හරිද? එතකොට මම තව පුංචි කැලලක් මෙතන කියලා යනවා. මේ පළවන බුවනක බාහු රජතුමා 1284 දී තමයි ක්‍රිස්තු වර්ෂය මිය යන්නේ. හරිද? එයා මිය යනවත් එක්කම මේ දෙන්න අතර රාජ්‍යත්වය සඳහා ගැටුම් ඇති වෙනවා. හරි? ඒ නිසා ඔය අවසරයෙන් අපි හරි පාලකෙක් දැන් යම් කාල සීමාවක හිටියේ නෑ. මොකද මෙයා එක තැනක ඉන්නවා, මෙයා තව තැනක ඉන්නවා. හරිද? නිසි රාජ්‍ය නායකයෙක් මේ වෙලාවේ නෑ. මේ දෙන්න අතර ගැටුම්. ඒ අවසරයෙන් මෙන්න මේක අල්ල ගන්න ඉන්දියාවේ මෙන්න මෙතන අපි කියනවා පාණ්ඩ්‍ය දේශය. හරි? ඔන්න සර් ලියනවා බොහොම හිමීට පාණ්ඩ්‍ය දේශේ. හරි? මතක තියාගන්න ඕන මෙහි ඉන්නවා කුලසේකර කියලා පාණ්ඩ්‍ය රජු පාණ්ඩ්‍ය අධිරාජ්‍ය කුලසේකර යටතේ අපේ ලංකාවට මේ කාලේ එනවා ඇමති කෙනෙක්. එයාගේ නම තමයි ආර්ය චක්‍රවර්ති ඇමති. පැහැදිලි. හරි. ආර්ය චක්‍රවර්ති කියන ඇමති ඇවිල්ලා අපේ රටෙන් දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව අරන් යනවා පාණ්ඩ්‍ය දේශයට. හරිද? එතකොට දැන් මාර වැඩේනේ. දැන් එතකොට තුන්වෙනි පරාක්‍රම බාහු රජ වෙන්නත් බෑ, දෙවෙනි බුවනක බාහු රජ වෙන්නත් බෑ. ඇයි? අපේ රටේ සම්ප්‍රදායක් තියෙනවානේ. මොකක්ද සම්ප්‍රදාය? අපේ රටේ රජ කෙනෙක් රජ වෙනවා නම් අනිවාර්යයෙන්ම දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව රැකගන්න ඉබේ පුතේ. තේරුණාද කියන කාරණා? ඒක ආරක්ෂා කරන කෙනානේ අපේ මිනිස්සු රජු කියලා පිළිගත්තේ. එහෙම සම්ප්‍රදායක් තිබුණා. එතකොට මේ වෙලාවේ පොඩි කෙටි ප්‍රශ්නකුත් තියෙනවා නම් කවුද මෙහෙට අරන් ගියේ කියලා ඇහුවොත් පාණ්ඩ්‍ය දේශයට කවුද? කුලසේකර යටතේ ආර්ය චක්‍රවර්ති කියන එක ඔයා හිට් කරගන්න ඕන, වෙනම ලියා ගන්න ඕන. හරි. ඒකත් එක්ක මම ඉදිරියට යනකොට මම කියන්න තියෙන්නේ තුන්වෙනි පරාක්‍රම බාහු රජු ඉන්නවනේ. තුන්වෙනි පරාක්‍රම බාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයට ගිහිල්ලා කුලසේකර රජතුමත් එක්ක කතා කරලා පැහැදිලිද? එයා මේ තියෙන தත්ත්වය ගැන පැහැදිලි කරලා දීලා දන්ත ධාතුවේ වටිනාකම, පාත් ධාතුවේ වටිනාකම ගැන පැහැදිලි කරලා දීලා අන්න දන්ත ධාතුවයි පාත් ධාතුවයි නැවත එයා අරගෙන ඇවිල්ලා මතක තියාගන්න එයා රජ වෙන්නේ කොහෙද කියන එක. එයා රජ වෙන්නේ පොළොන්නරුවේ රජ වෙනවා. හරිද? ඒකට එයා යාපහුව තමයි රාජධානිය. ඔව් මෙයා ආරක්ෂාව සඳහා රජ වෙන්නේ පොළොන්නරුවේ. හරිද? යා. එතකොට දෙවෙනි බුවනක බාහු කරන වැඩේ තමයි මෙයා ඊට පස්සේ පොළොන්නරුවේ ඉන්න තුන්වෙනි පරාක්‍රම බාහුට පහර දීලා එයාව අමරලා දාලා එයාගෙන් මේ දන්ත ධාතුවයි පාත් ධාතුවයි අරගෙන මෙයා යාපහුවේ රජ වෙනවා. ඒතර යාපහුවේ මෙයා ඉන්නේ අවුරුදු 7ක් ඉඳලා මෙයා ආරක්ෂාව සඳහා රාජධානිය වෙනස් කරනවා කුරුණෑගලට. එහෙනම් අපි කියනවා මෙයා තමයි කුරුණෑගල අර්ධ ප්‍රථම පාලකයා. තේරුණාද කියන එක? හරි. එන කුරුණෑගල අවුරුදු 2ක් ඉන්නවා. ඊට පස්සේ එයාට පුතෙක් ඉන්නවා. අපි එතෙන්ට යන්න හදාන ඊට ඉස්සෙල්ලා මම කෙටි ප්‍රශ්න ටිකක් මතක් කරලා යන්නම්. යාපහුවේ ප්‍රථම පාලකයා කවුද එහෙනම් කියන්නේ? පළවෙනි බුවනක බාහු. කුරුණෑගල ප්‍රථම පාලකයා කවුද එහෙනම් කතා කරන්නේ? දෙවෙනි බුවනක බාහු කියලා හොඳට අපේ දරුවෝ හිත තුල තියාගන්නට ඕන. විභාගෙට ආවම ලියන්න ඕන. ඒ වගේම මතක තියාගන්න එනවා දෙවන බුවනක බාහුගේ ඔන්න ඉන්නවා පුතෙක් ඉන්නවා. එයාගේ නම තමයි හතරවන පරාක්‍රම බාහු රජතුමා. තේරුණාද? හරිද? මෙයා තමයි හතරවෙනි පරාක්‍රම බාහු රජතුමා ලෙසින් එයා රජ වෙනවා දෙවන බුවනක බාහුගේ පුතා. ඒතර මේ රජතුමා ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තාම ඇවිල්ලා නැහැ පුතේ වැඩි මේ සිලබස් එක තුල. නමුත් ගිය සිලබස් එක තුල දෙවැත්ත ලෙස ආපු චරිතයක්. ඒ නිසාවෙන් අපි ඔයාලට ඒක උගන්වන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙනම් මම යනවා ඔයාලට කියලා දෙන්න හතරවෙනි පරාක්‍රම බාහු රජතුමා කරපු සේවාවන් දෙකක් කෙටියෙන් විස්තර කරන්න කියන කාරණාව. එහෙනම් ඔයාලා මේක ලියා ගන්න.
හරිද? මම මේ පැත්ත චුට්ටක් මකනවා. පැහැදිලිද? මේ ඔක්කොම මකන්න මට හිතෙනවා. පැහැදිලිද? හරි. මම මේ ඔක්කොම මකලා දානවා. මකලා දාලා ඉවර වෙලා මේකේ හතරවෙනි පරාක්‍රමයතුමා කතා කරලා එතන ඉඳන් ඊට පස්සේ යනවා ඉස්සරහට. හරිද? එහෙනම් මේක පොඩ්ඩක් මම මකනවා. හරිද? මේක ඔයාලට පුළුවන් ලියා ගන්න, කොලේ ලියා ගන්න කියලා මම කිව්වා. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට. හතරවෙනි පරාක්‍රම රජතුමා කරපු සේවාවන් දෙකක් විග්‍රහ කරන්න. හරි. එහෙනම් අපි යනවා එතෙන්. මෙන්න ප්‍රශ්නේ හතරවන පරාක්‍රමබාහු රජු කරන ලද හරි සේවාවන් හරි දෙකක් විග්‍රහ කරන්න. හරිද? ටිකක් අඩුයි තොරතුරු, නමුත් අපි හදාගන්න වෙනවා පුතේ. හරිද? එකක් තමයි බෞද්ධ ආගමට කළ සේවය. හරි, බුදුදහමට කළ සේවය කියන මාතෘකාවට මම එනවා. එතෙන්ට ඔයා ගන්න මෙහෙම එකක්. හරි. එතුමා කරන ප්‍රධාන සේවයක් තමයි කුරුණෑගල හරිද? දළදා මාලිගාවක් සාදා හරි දළදාව තැන්පත් කිරීම කියලා මම ලියන්නම්. දළදාව තැන්පත් කිරීම. හරිද? හරි. එතකොට ඊළඟට මම තව එකක් ලියලාම කතා කරන්නම්. හරි, ගම්බර පූජා කිරීම. වෙහෙර විහාරවලට ගම්බිම් පූජා කිරීම කියන එක. හරිද? වෙහෙර විහාරවලට කියන එක මම වරහන් ඇතුළේ මෙතන ලියන වෙහෙර විහාරවලට මේක ඉස්සරහින් ලියන්න. හරි. ඊළඟට තුන්වෙනි එක තමයි ඇවිල්ලා තව ගත්තොත් එහෙම වාට ලියන්න පුළුවන්. හරි. මේ අපේ අස්ගිරි සේනාසනේ හරි ආරම්භ කිරීම කියන කාරණා. හරි. අස්ගිරි සේනාසනේ හරි ආරම්භ කිරීම. ඒ වගේම තවත් එකක් තමයි මේ රජතුමායි කාලවකවානුව වෙන්නේ. ඒ වගේම මහනුවර මෙයා නම් කරනවා සෙන්කඩ ගල කියලා. සෙන්කඩ ගල නමින් ඔන්න නම් කරනවා. මේ හතර තමයි අපි පොඩ්ඩක් ඇදලා ලියන්නට ඕනේ. පැහැදිලි. ඒතකොට මෙතන ලියද්දී ඔයා කියන්න පුළුවන් යාපහුව අවදිය වාට මතකයි. යාපහුව අවදියේදී අපේ මිනිස්සුන්ට පැහැදිලිද වැඳුම් පිදුම් කරගන්න දළදා වහන්සේට හැකියාවක් ලැබුණේ නැහැනි, බොහොම අඩුයිනේ. අපි දැක්කනේ ඔයා ලියන්න පුතේ අපි ඉස්සර කතා කරා දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව පාණ්ඩ්‍ය දේශීයට පවා අරගෙන ගියානේ. අපි හිතුවේ නෑනේ කවුද හිතුවේ සමහර අපිට ඕක නැති වෙන්නත් තිබ්බනේ. පැහැදිලි. එතකොට මේ විශාල කාලයක් අපිට මේ දන් ධාතු පා ධාතුව අපිට වන්දනාමාන කරන්න හම්බුනේ නෑ. නමුත් ඒක කොහොම හරි ආපහු අවදි අපි කො තුන්වෙනි පරාක්‍රම බලපුවා නැවත මෙහෙට ගෙනල්ලා. හරි. අපේ රට තුල තිබුණා. මිනිස්සු යම් ප්‍රමාණයකට හෝ පසු කාලෙම වන්දනාමාන කරා. නමුත් හොඳටම මිනිස්සුන්ට වන්දනාමාන කරන්න ලැබෙන්නේ පැහැදිලිද කාගේ කාලේද මතක තියාගන්න හතරවන පරාක්‍රමබාහුවේ කාලේ. මේ රජතුමා දන්ත ධාතුව ගේන පුතේ කොහෙටද? කුරුණෑගල තමන්ගේ රාජධානිය දෙසට ගෙනල්ලා පැහැදිලි. ඒ රාජධානිය ආසන්නයේ දළදා මාලිගාවක් හදලා දළදා වහන්සේව තැන්පත් කරලා මිනිස්සුන්ට වැඳුම් පිදුම් කරන්න අවස්ථාව සලසලා දෙනවා. එතකොට මේක මිනිස්සුන්ට ඉතාමත්ම කියන්න සුබදායී අවස්ථාවක්. පැහැදිලි. හරි. ඉතාමත්ම හොඳ අවස්ථාවක්. හරි. ඉතින් ඒක නිසා මේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමාට ඉතාමත්ම ආදරය කරන ජනතාව කියන එකත් මතක තියාගන්න. ඒක ලියලා ඉවර වෙනවා කියන්න ඕන වෙහෙර විහාරවලට ගම්බිම් පූජා කරා. පැහැදිලිද? හරි. අපි දන්නවා මේ වෙහෙර විහාර ටික අපේ රජතුමා රැකගන්න එපා. අපේ මේ භික්ෂුන් වහන්සේව අපේ රජතුමා රැකගන්න එපා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට මේ වෙහෙර විහාරවල මේ තියෙන වැඩ කටයුතු හරි කරගන්න පුතේ සමහර වෙලාවට සමහර පන්සල් වලට සමහර වෙහෙර විහාරවලට දානමාන පවා ලොකුවට හම්බ වෙද්දී සමහර ඒවට හම්බ වෙන්නේ නැති වෙන්නත් පුළුවන් නේ පුතේ. ඒ වුණා අගින්ගම් තියෙන්න පුළුවන්. ඒතකොට ඒවා මේ හැම පන්සලක්ම හැම වෙහෙර විහාරයක්ම ආම්දුකෙනෙක්ම මේ රජතුමා විසින් යම් කිසි දෙයක බලන්න ඕන පුතේ. සිව්පසයෙන් සංග්‍රහ කරන්න එපා. අපි දන්නවනේ චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය සහ සේනාසන ඒ වුණාද කියන කාරණා. මේ සිව්පසයෙන් සංග්‍රහ කරනවනේ. හරි. ඒ වගේම තමයි මේ ගම්බර පූජා කරනවා. ඒ පන්සලේ වැඩ කටයුතු දිනවනේ කරගන්න තීන්ත ගන්න තියෙනවා වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව කටිනය පැවැත්වුවා අපි දන්නවා ඉස්සර අනුරාධපුර අවදී ඉඳන්ම අපි දන්නවා කටින චීවර පූජා ඒ දේවල් වෙන්න පුළුවන්. ආඳුරන්ට හැමදාම පුතේ දානමාන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ආඳුරන්ට මුදල් වෙන්න පුළුවන්, ආහාර දානය වෙන්න පුළුවන්. ඒ දේවල් අවශ්‍යයි. ඉතින් මේ දේවල් කරගන්න රජතුමා කරපු දේ තමයි පුතේ මතක තියාගන්න. මේ අහල පහල පන්සලට අහල පහල මේ ගමක් දෙකක් මොකද කරේ පුතේ පූජා කරා. මේ ගම්බර පූජා කරා. ඒකෙන් ඒ ගමේ ඉන්න මිනිස්සු වගා කරේ අපි කියමු වී වගාව කියලා. ගොවි මේ කුෂිකර්මාන්තය කියලා. කුෂිකර්මාන්ත කරන මිනිස්සු ඉස්සර මේකේ අස්වැන්නේ 3 එකක් දුන්නේ රජුටනේ. දැන් රජුට දෙන්නේ නෑ. දැන් රජු කියලා දිනයි කාට දෙන්න කියලාද? අන්න පන්සලට දෙනවා. අන්නේ හම් වෙන
හරිද? වස්තුවේ මොනවා හරි හම්බෙන අපි කියනවා ධාන්‍ය වලිය ඒවා සල්ලි බවට පත් කරගෙන ආම්රුන්ට පුළුවන් ඒ වැඩ කටයුතු ටික පන්සලේ කරගන්න. අන්න ඒකත් ඔයාලට ලියන්න පුළුවන්. චුට්ටක් ලොකුවට විග්‍රහ කරන්න ඕනේ නැහැ. මේ ගම්වර පූජා කිරීම කියන එක ලියන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා තව එකක් තමයි මේ කාලේ තමයි මේ අස්කිරි. හරි. සේනාසනය අපේ රට තුල කියන්න ආරම්භ වෙයි. පැහැදිලි කියන කාරණා. එතකොට මේ අපි දන්නවා මේ අස්කිරි සේනාසනේ ඉන්න මේ හාමුදුරුවන්ගෙන් හරි ඒ හතරවෙනි පරාක්‍රමබාහතුමාගේ ඒ කාල වකවාන් වල ඉඳන්ම ලොකු සේවයක් මේ රටට සිදු වෙලා තියෙනවා. හරි. ඒතකොට මේ හාමුදුරුවෝ ඒ ඥාන සම්භාරය මේ ගම්වල ඉන්න ඒ පන්සල් වලට මේ හාමුදුරුවෝ මේ ගෝල හාමුදුරුවන්ග ඒ තැන් වලට පුතේ යවලා තේරුණාද කියන කාරණාව ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට යම් කිසි විදිහක මේ බුද්ධ ශාසනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්න හරි මේ ධර්ම ඥානය මේ දරුවන්ට හරි මේ ඉන්න ගම්වල වැසියන්ට ලබා දෙන්න මේ පන්සල් තුලින් විශාල මෙහෙවරක් කරලා තියෙනවා. ඒකත් ඔයාලා ලියවෙන්න ඕනේ. ඒ වගේම තව එකක් මහනුවර නගරයේ හරි සෙන්කඩගල කියලා හඳුන්වලා තියෙනවා. කවුරු විසින්ද කියන්නේ හතරවෙනි පරාක්‍රම බාරය. ඒ නිසා ඔන්න ඒ තුමාගෙන එක කොටසක් නිමා කරලා මම දෙවෙනි මාතෘකාවට යන්න ආදාන්නේ. මම මෙතන ගන්න මේ පුංචි ඉඩ ගන්න සාහිත්‍යයට කළ සේවය. සාහිත්‍යයට කළ සේවය කියන එක පොඩ්ඩක් අපි මතක් කරලා යන්න. හරි. එතකොට මේ මාතෘකාව ලියද්දී කියන්න ඕන පැහැදිලිද? මතක තියාගන්න දලදා සිරිත කියන. හරි. මේ පොත ලියවෙන්නේ මේ කාල වකවානුවේ. ඒ වගේම මතක තියාගන්න 550 ජාතක පොත පැහැදිලි. හරි. අපි දන්නවා මේ ජාතක අටුවාව මේ පොත සිංහලට පරිවර්තනය වෙන්නේ අපි කියනවා මොන කාලද මේ කුරුණෑගල අවදියේ 550 ජාතක පොත අපි කියනවා සිංහලට පරිවර්තනය වෙනවා පැහැදිලි. ඊළඟට තමයි තුන්වෙනි කාරණාව මම කියන තවත් කෘති කීපයක්ම අනාගත වංශය හරි. ඒ වගේම තව යාට කිව්වොත් එහෙම මම දලදා පූජාවලිය පැහැදිලිද? හරි. ඊළඟට තවත් කිව්වොත් එහෙම වාට ගත්තොත් එහෙම හරි. මේ දෙකට අමතරව හරි. ඔයාලට යන්න පුළුවන් අනාගත කියන වංශය අපි කිව්වා සිංහල බෝධි වංශය, සඳකිඳුරු දාකව, සිංහල බෝධි වංශය, සිංහල බෝධි වංශය හරි. සඳකිඳුරු දාකව, සඳකිඳුරු දාකව හරි. මම කියන එක ඇහෙනවනේ පුතේ. හරිද? සඳකිඳුරු දාකව මෙන්න මේ කියන කෘති පැහැදිලිද මේ කාලේ රචනා වෙලා තියෙනවා. හරිද? ඊට අමතරව ගත්තොත් එහෙම අපි තව ලියන්න පුළුවන් හරි. මේ කාලවකවානුව තුල හරි වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන බිහි වෙනවා. ඒ වගේම තවත් වෙහෙර විහාර රාශියක් කියන්න ප්‍රතිසංස්කරණය කරනවා. තේරුණාද? හරි. ඒතකොට මොනවද කියන එකත් මම ඔයාලට කියන්නම්. අපි ගත්තොත් මේ කාලේ තොටගම විජේබා පිරිවෙන ප්‍රතිසංස්කරණය වෙනවා. හරි. ඒ වගේම වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙනට රාජානුග්‍රහය ලැබිලා ඒක නිර්මාණය වෙනවා. ඒ වගේම අපි කියනවා තවත් ඕන මහනුවර අස්කිරි විහාරය හරි ඒවා උතේ මේ කාල වකවානුව තුල ඉදි වෙනවා කියන එක මතක තියාගන්න. හරිද? එතකොට මේ අහාමුදුරු කෙනෙක් මේ කාල වකවානුව ඉන්නවා අපිට දැවැන්ත අහාමුදුරු කෙනෙක් විල්ගම්මුල සංඝරාජ හිමිපාණන්ගේ මේ ශාසනික සේවයට රාජානුග්‍රහය ලබා දුන්නා. මෙන්න මේ අපේ රජතුමා කියන එකත් ඔයාලට මතක තියාගන්න ඕනේ. එතකොට මේක පොඩ්ඩක් ලියද්දි විස්තර කරද්දි ඔයා මෙන්න මේක පොඩ්ඩක් අල්ලන්න වැඩිපුර. ඒවා දන්නවා මේ දලදා සිරිත කියන එක. හරි. දලදා සිරිත අපි දන්නවා දලදා වහන්සේගේ හරි මේ පොත තුල පුතේ ඒ මුල ඉඳන් අතීතයේ ඉඳන්ම ඒ කුරුණෑගල අවදියේ ඒ දක්වාම දලදා වහන්සේ සිදුවෙච්ච ඒ සිදුවී පිටෙන් වෙච්ච ආකාරය දලදා වහන්සේ ඒ වගේම මම කියන්න කැමති දලදා වහන්සේට හරිද කරන්න ඕන තේවාවන් තියෙනවනේ පැහැදිලි ඒ තේවාවන් පිළිබඳව ලොකු විස්තරයක් මේ පොත තුල අපිට ගන්න පුළුවන් දලදා සිරිත කල යුතු දේවල් සහ නොකල යුතු දේවල් පැහැදිලි කියන කාරණා මේ පොත තුල අඩංගුයි. එතකොට මම මේ කියන්න හැවිද්දේ අපි හොඳටම දන්නවා දලදා මාලිගාවට අපි ගියාම ඒ විශාල තේවාවන් පැවැත්වෙන ආකාරය අපි දන්නවා. ශබ්ද පූජාව වෙනම දෙනවා. අපි දන්නවා ආහාර පූජාවක් පැහැදිලි විශාල ලෙස කියන සිදු වෙනවා. ව්‍යංජන මම දන්න තරමින් 32ක් විතර පුතේ පැහැදිලි මේකට මේ දානය සඳහා නේද පූජා කරනවා. මේ වගේ විශාල වශයෙන් පැහැදිලි. හරිද? එතකොට තව එකතු කරගන්නවා ඒක නේද? හරිද? ඒතර මම මේ කියන්න හැවිද්දේ වාට ඒ තොරතුරු ටික සිරිත් මල් පූජා කරන ඒවා හරි මේ සියල්ලම විශාල වශයෙන් කියන්නේ කොහොමද මේක කරන්න ඕන කියන කාරණාව පිළිබඳව කියන්න මේක තුල සඳහන් වීමක් තියෙනවා. ඒක ඇත්ත ලියන්න. ඒ වගේම 550 ජාතක පොත ඉතාමත් වැදගත්. අපේ මිනිස්සුන්ට හරි අද වර්තමානයේ වෙද්දී ඒ කාලෙ වෙද්දී විශේෂයෙන්ම අපි ගත්තොත් මේ පොත දැන් පාලියෙන් තිබුණේ. ඒතර මේක සිංහලට පරිවර්තනය වීමත් එක්ක අපේ මිනිස්සුන්ට පුළුවන් ඉස්සර අකුරු දන්න මිනිස්සෙක් ගෙදරට මේ පිරිස රැස් වෙලා අකුරු නොදන්න මිනිස්සු හරි රැස් වෙලා අර හයියෙන් පුතේ
නේද? අර අකුරු දන්න මිනිස්සයා හයියෙන් මේ ජාතක කතා පොත ඇදලා බැදලා කියනවානේ සිංහලස උගන්වනවානේ. පැහැදිලි කියන කාරණා. හරි. එතකොට අර අකුරු නොදන්න මිනිස්සු මේ කතාව හොඳට අහගෙන ඉඳලා තේරුණාද? ඒගොල්ලෝගේ ජීවිත සංවර්ධනය කරගත්තානේ. තේරුණාද? නරක වැඩ මොනවද? අපි ඒව නොකළ යුතු දේවල් මොනවද කියන එක. හොඳ දේවල් මොනවද? ආයව කරොත් හොඳ වෙන ආකාරයෙන් මේකේ තියෙනවනේ පුතේ. ඉතින් ඒ නිසා මේක ජීවිතයට යම්කිසි දෙයක් මිනිස්සු එකතු කරගත්තා. තේරුණාද කියන එක. ඒකයි අපිට මෙතන වැදගත් වෙන කාරණාව වෙන්නේ. එතකොට බෞද්ධයාගේ ඒ කාලවකවානුව වෙනකොට ප්‍රධානම පැහැදිලි හරි අත්පොතක් කිව්වොත් කමක් නැහැ. පැහැදිලි ප්‍රධානම පොතක් බවට මේකපත් වුණා. මිනිස්සු ආස කරා කිව්වොත් කමක් නැහැ. හරි. එතකොට මම කියනවා එහෙනම් ඊළඟට තව අනාගත වංශය කියන කෘතිය ලියවුණා. තලදා පූජාවලිය පිළිබඳව මේ කෘති ලියවුණා. සිංහල බෝධි වංශය පැහැදිලි. ඒ වගේම සඳ කිඳුරු දාකව වගේ කෘති ලියවුණා කියන එකත් ඔයා ලියලා උත්තරේට ඊට පස්සේ කියන්න මේ කාලේ අපි දමදෙනි කාලේ නිර්මාණය වුණා තොටගමුවේ අපි කතා කරා විජයබා පිරිවෙන. ඒ විජයබා පිරිවෙන නැවත ප්‍රතිසංස්කරණය වෙනවා මේ කාලේ. ඒ වගේම කුරුණෑගලවදී හැදෙනවා ආයේ හොඳම පිරිවෙනක්. ඒක තමයි කෝට්ටේ යුගය වෙනකොට ආයේ හොඳම පිරිවෙනක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒකත් ඔයා මතක තියාගන්න තමයි වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන කියන එක. ඒක අල්ලන්න ඕන පුතේ. ඒ වගේම මතක තියාගන්න අපි තව එකක් කතා කරා මෙතන අස්ගිරි මහනුවර අස්ගිරි විහාරය පැහැදිලි. ඒක නිර්මාණය වෙනවා. ඒ දේවල් දාලා ඒ වගේ මිල්ගම්මුල සංඝරාජ හිමිපාණන් මතක් කරලා උන්වහන්සේගේ ශාසනික කටයුතු මේ රජතුමා ඉතාමත් හොඳින් උදව් කරපු රජ කෙනෙක් ලෙසින් ඔයා මේ උත්තරේ සාහිත්‍ය පැත්ත ඉතාමත් හොඳින් මේ රජතුමා විසින් සිදු කරා කියන පැත්ත පෙන්වා දෙන්න ඕනේ. අපි යනවා මෙතනින් එහාට යන්න හදන ආයෙ අර රජවරුන්ගේ ලිස්ට් එකට යන්න හදනවාට අපි නතර කරපු තැනට මම මේක මකනවා. ඔයාලට පුළුවන් මේක ලියා ගන්න පුළුවන්. ඔයාලට හරි. එහෙනම් අපි එතනින් එහාට යනවා. අපි එතනින් එහාට යද්දී ඔයා තීරුම් ගන්න ඕන මම අතන නතර කරේ කොතනින්ද කියන එක. මම ඔයාලට ඉස්සෙල්ලා නතර කරේ ඔයාට මම කතා කරා නතක ඇති හතරවෙනි පරාක්‍රම බාහු රජතුමාගෙන් තමයි දැන් ඔන්න නතර කරේ. හතරවෙනි පරාක්‍රම බාහු රජතුමාට ඉන්නම දරුවෝ දෙන්නේ. හරි. එක්කෙනෙක් තමයි තුන්වන බුවනෙක බාහු. තුන්වන බුවනෙක බාහු රජතුමා. අනිත් කෙනා තමයි මතක තියාගන්න අපි කියනවා පස්වන විජය බාහු. හරිද? ඊට මෙහාට අපි තව නමක් කියනවා සවුලු විජය බාහු කියලා කියනවා. මොකද කියන්නේ සවුලු විජය බාහු කියලා අපි කියනවා. තේරුණාද? හරි. එතකොට මෙතනින් එහාට යද්දී ඔයා මතක තියාගන්න කාරණාව තමයි මේ රජවරු දෙන්න ගැන තරම්ම තොරතුරු අපට හම්බ වෙන්නේ නැහැ පුතේ අපේ පොත්පත්වල. තේරුණා? සෙල්ලිපිවල. ඒතකොට මේ දෙන්න ගැන තරම්ම තොරතුරු හම්බෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ රජතුමා වැදගත් වෙන කෙටි ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට පෙන්නලම යන්න. මොකද තාම ඕක අහලත් නැහැ. තේරුණාද? ඔයාලට ඕක අහන්න පුළුවන් නිසා. මෙන්න මෙතන පිටු අංක 100. තේරුණාද? ඔයාලට මිස් වෙන එක. මම එක්කම කෙටි ප්‍රශ්නයක්වත් ඔයාලට මිස් වෙන්න දෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒ නිසා ඔයාලට එකක් කියන්නේ මේක බලන්න. ඉදිරි වීඩියෝස් සියල්ල මුල ඉඳන් අගට බලන්න. එක සැරේ බලන්න ඕනේ නැහැ. ටික ටික බලන්න ඔයාලට පුළුවන්. පැහැදිලි කියන කාරණා. හරිද? ඒ නිසා ඔයාලට මතක් කරනවා මෙන්න කුරුණෑගල වැව හැදුවේ කවුද කියලා ඇහුවා. හරි? මතක තියාගන්න ඕන තුන්වෙනි බුවනෙක බාහුව. මම එච්චරයි කියන්නේ. හරි? අල්ලගෙන ඔක අහන්නේ නැහැ එච්චරම. නමුත් ඇහුවොත් අපේ ළමයින්ට බැරි වෙන්න බෑ. ඒ නිසා අපි නැතනින් යනවා එහෙනම් කුරුණෑගල වැදුවේ කවුද? තුන්වන බුවනෙක බාහුව කියලා මතක් කරලා යනවා. ඒතර මෙයා වැදගත් වෙන්නේ අයියා අපිට. මෙයා වැදගත් වෙන්නේ මෙයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බලමු කවුද කියලා එනවා. හරි? මෙයා ඉන්න දරුවෝ දෙන්නම අපිට මේ පැත්තට වෙන්න අඳිනවා. මම මේ පැත්ත පස්සේ ප්‍රයෝජන ගන්න ඕන නිසා. හරිද? එක්කෙනෙක් තමයි මතක තියාගන්න හතරවන බුවනෙක බාහුව. හතරවන බුවනෙක බාහු රජතුමා. අනිත් පැත්තෙන් ඉන්නවා කවුද දන්නවද? අපි කියනවා පස්වන පරාක්‍රම බාහු රජතුමා. පස්වන පරාක්‍රම රජතුමා. මෙයා අයියා, මෙයා මල්ලි. හරි. එතකොට මෙයා රජකම් කරන්නේ ගම්පොළ. හරිද? මෙයා ඉන්නේ දැනට දැදිගම කියන ප්‍රදේශය. කොහෙද? දැදිගම කියන ප්‍රදේශය. මෙයා යුව රජු ලෙස කටයුතු කරන්නේ. හරි. දැන් ඔන්න මම ගම්පොළට ඇවිල්ලා තියෙනවා. හරිද? ගම්පොළ රාජධානියේ ප්‍රථම පාලකයා තමයි කවුද? හතරවන බුවනෙක බාහු. තේරුණාද කියන්නේ? හරි ලේසි. එන කෙටි ප්‍රශ්නයක් මතක් කරලා යාපහුවේ ප්‍රථම පාලකයා කවුද අපි කිව්වා? පළවන බුවනෙක බාහු. කුරුණෑගල ඊළඟ රාජධානියේ කුරුණෑගල ප්‍රථම පාලකයා කවුද අපි කිව්වා? දෙවන බුවනෙක බාහු. දැන් එහෙනම් ගම්පොළ ඊළඟ රාජධානියේ ගම්පොළ ප්‍රථම පාලකයා කවුද? හතරවන බුවනෙක බාහු. තේරුණාද කියන කාරණා? හරිද? 1 1 2 2 2 2 4යි. එකක් හරි ක්‍රමයක් හදාගෙන වරද්දන්න බෑ ඔයා. ලස්සනට වාගේ වැටි කර ගන්න ඕන. හරි. එතකොට මම එතනින් එහාට යද්දී මතක තියාගන්න. හරි. මේ ගම්පොළ ගැන කතා කරන්න ඉස්සෙල්ලා වාට පුංචි කරුණු තුනක් වාට උගන්ලා යන්න ඕන. පැහැදිලි. මේක හොඳට තේරුම් ගන්න ඕන නැත්නම් බෑ. හරි. ගම්පොළ ගැන කතා කරද්දී මෙන්න මේක එකක්. දේශපාලනික කරුණක්.
දැන් සාමාන්‍යයෙන් රජ කෙනෙක්ගේ හරි රාජ්‍ය කාලේ අපි ගන්නේ ඒ රජතුමා හරි මහරජු වුණායින් පස්සේනේ පැහැදිලි. හරි දැන් අනුරාධපුර පොළොන්නරු කාලේ යුවරාජ තනතුර තිබුණා. නමුත් ඊට පසු කාල දඹදෙණිය ආපහුවනකොට කුරුණෑගලට එනකොට යුවරාජ තනතුරක් එතරම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ පැහැදිලි. කෙලින්ම මහරජු තමයි ඉන්නේ. හරි. එතකොට මේ ගම්පොළ අවධියේදී නැවත යුවරාජ තනතුර ඇවිල්ලා තියෙන බවක් අපිට පේනවා. ඒක අපි දැනගන්න ඕන. හරි. එතකොට මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් රජ කෙනෙක් මං කිව්වා මහරජු වුණාම තියෙන රාජ්‍ය කාලය තමයි අපි දැන් උදාහරණයක් මම පොඩ්ඩක් මේ නිකන්ක් කියන්නම් පැහැදිලිද නිකන් මෙහෙම හිතා දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් රජ වෙනවා හරිද 1900 නිකන් මේ වර්තමාන නිකන් එකක් හොඳේ මේ දැන් එක 92 ඉන වල එක පැහැදිලි කරන්න 2000 වෙනකන් කියලා පැහැදිලිද කවුරු රජ කෙනෙක් රජ වෙනවා කියලා හිතන්න පැහැදිලි. ඒතර මෙයාගේ රාජ්‍ය කාලය කොච්චරද අවුරුදු 8ක් හරි 9ක් හරිනේ 92 මුලේ ඉඳන් හිටියානේ 8ක් හරි 9ක් අපි කියමු 8යි කියලා. අපි කියමු 8යි කියලා. හරි. එතකොට ගම්පොළ අවදි වෙන වැඩේ තමයි මේ රජු මහරජු වෙන්නේ ඉස්සෙල්ලා මං කියවනේ කවුද කියන්නේ? යුවරජු වෙලා හිටියයි කියලා කිව්වනේ. හරි. එතකොට යුවරජු වෙලා හිටියයි කියන්නේ කවුද නේද 1988 ඉඳන් පැහැදිලි. එතකොට මෙතනින් ඉඳන් මෙතෙන්ට අවුරුදු කීයද? 4ක් යා යුවරජුනේ. තේරුණා? ගම්පොළ රාජ්‍ය කාලය මේ රජවරුන්ගේ දාලා තියෙන්නේ පොත්පත්වල සෙල්ලිපිවල මතක තියාගන්න ඕන යුවරජු වෙච්ච කාලය ධන පැහැදිලිද මහරජු වෙච්ච කාලය මේක එකතුව තමයි කිය දෙන අවුරුදු කියන්න 12ක් ලෙස තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ 1988 ඉඳන් කියන්න 2000 දක්වා කියලා තමයි අරන් තියෙන්නේ. මේ ගම්පොළ ගැන කතා කරද්දි ගම්පොළ රජවරු ගැන කතා කරද්දි ඔයා හොඳට ඕක ගැන අවබෝධයෙන් ඉන්නට ඕන. තේරුණාද? ඒ ලෙවල් එකම කරනකොට ඔය අවබෝධය තියෙන්න ඕන. තේරුණාද? වඩ දැනට ඇති නිකන් තේරුම් ගන්නවාට මොකක්ද එනම් කියන්න තියෙන ඇවිල්ලා අයියා ඒගොල්ලන්ගේ රාජ්‍ය කාලයේ ගම්පොළ යුගයේ රජ කෙනෙක්ගේ තීරණය වෙන්නේ යුවරාජ වෙච්ච දවසේ ඉඳන්ම තමයි එයා මහරජත් වෙලා අවසන් වෙන දවස දක්වාම තමයි රාජ්‍ය කාලය හැදිලා තියෙන්නේ කියන එක පුංචි අවබෝධයක් තියාගන්න. දෙවෙනි කාරණාව විතර වැදගත්. ඒක අහුවත් ඒක නිතරම අහන එකක් පැහැදිලිද? මේකේ අපි ගත්තොත් එහෙම මාතෘ මූලිකව තමයි අරද රජකම යන්නේ මම එහෙම කියන්නම්. දැන් ඉස්සර අපි දන්නවනේ ඉස්සර ඉඳන්ම අනුරාධපුර අවදි නම්ම ගියේ කොහොමද? පීත්‍රෝ මූලිකවනේ. තාත්තගෙන් පුතා. එහෙමනේ ගියේ රජකම්. නේ? අපි කතා කරා සහෝදරයයි ඊළඟට වැඩිමාල් සහෝදරය. එහෙමනේ ගියේ. එතකොට මෙතනදී වෙන වැඩේ තමයි ගම්පොළ අවදියේදී මාතෘ මූලිකව තමයි රජකම කියන්න ගිහිල්ලා තියෙන්නේ. අපි ඒකේ උදාහරණයක් තව ටිකකින් මම පෙන්නන්නම්. මම තුන්වෙනි එකක් කියලා යන්න. හරි. තුන්වෙනි එක තමයි වැදගත් වෙන්නේ මේ කාලේ රජුට වඩා වැදගත් වෙනවා. පැහැදිලිද? රජුට වඩා හිට් වෙනවා. රජුට වඩා උඩට එනවා කෙනෙක්. එයා තමයි රජුගේ කවුද? සේනාධිපතිවරයා. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරනවා. එහෙනම් ඔය තුන ඔය කාරණා තුන ඉතාමත් හොඳින් ඔළුවේ තියාගෙන ඕන ගම්පොළ ගාවට යන්න. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට එනවා. මතක තියාගන්න. හරි. මම යන්න හදන්නේ මේ ගම්පොළ කතන්දරේ කියලා දෙන්න. යන්න. හතරවන ගුණක බාහු ගම්පොළ ප්‍රධාන පාලකයා වෙද්දී යුව රජුනේ කවුද එනම් පස්සන පරාක්‍රම බාහු. එයා දැඩිගම හිටියේ කියන එක මතක තියාගන්න. එතකොට මේ රජවරු දෙන්නටම හරි සෙන්පති උනේ කවුද දන්නවද? මම මෙහෙ ලියන්නම් යාගේ නම. එයාගේ නම තමයි මතක තියාගන්න සේනා ලංකාධිකාර හරි ඒක පවුලක්. සේනා ලංකාධිකාර සෙනවිරත්. සේනා ලංකාධිකාර පවුල කියන්නේ එක පවුලක්. හරි. එතකොට මේ කාලෙදිම තවත් පවුලක් බලවත් වෙලා තිබ්බා. හරිද? එයා මම මේ පැත්තෙන් පොඩ්ඩක් ඔයාලට පෙන්වලා දුන්නා. හරිද? තේරුණාද? ඔයා ගත්තොත් එහෙම මෙයා ඇවිල්ලා මේ කැලණිගම් කියලා හිතන්න. මෙයා ඇවිල්ලා කළුගඟ ලෙස ගත්තොත් මෙන්න ඉන්නවා මෙතන අපි කවුරු මේ රයිගම ප්‍රදේශයේ මේ ආසන්නයේ බලවත් වෙලා හිටියා. කවුද? අලකේශ්වර පවුල. තේරුණාද? හරි. එතකොට මෙයාව දැන්ට අපිට ඕනේ නැහැ. ඔහොම මුඩක් යාව තියාගන්න. හරි. මට ඕන දැන් මේ රජවරු දෙන්නටම අගමැති උනේ කවුද එහෙනම් සේනාපති උනේ කවුද එහෙනම් කතා කරන්න. සේනා ලංකාධිකාර කියන සෙනවියා. පැහැදිලිද? ඔක අල්ලගන්න. හරි. එතකොට මෙයාගෙන් පස්සේ මෙයා රජ වෙන්නේ මේ දෙන්නට මේක ලස්සන නංගි කෙනෙක්. පැහැදිලි. හරිද? එතකොට මේ නංගිව හරි විවාහ කරගන්නවා කවුද දන්නවද? මේ සේනා ලංකාධිකාර සෙනවියා. හරිද? එතකොට මේ දෙන්නට දාව උපදිනවා දරුවෙක්. හරිද? එහෙනම් එයාගේ නම තමයි මතක තියාගන්න ඔයා වික්‍රම බාහු. එතකොට මෙයා පසු කාලීනව රජ වෙන නමක් මම ලියලා මෙයන්නම්. රජ වෙන්නේ තුන්වන වික්‍රම බාහු නම්. හරි. ඔහොම නතර වෙලා මම ආරකෝනේ මාතෘ මූලිකවයි රජකම කී කියලා වෙන උදාහරණයක් පේනවා.
පස්වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පුතෙක්ට නෙවෙයි රජකම ගිහිල්ලා තියෙන්නේ. එයාගේ නංගිගේ පුතාට තමයි රජකම ගිහිල්ලා තියෙන්නේ. තේරෙනවද ඔයාලට? එහෙනම් මාතෘ මූලිකව තමයි රජකම ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? පස්වෙනි පරාක්‍රමබාහුගේ නංගිගේ පුතා තමයි රජ වෙලා තියෙන්නේ. තුන්වන වික්‍රමබාහු නම. හරි. ඊට පස්සේ මම කිව්වොත් එහෙම තුන්වන වික්‍රමබාහු ඔන්න දැන් එයා ටික ටික ලොකු මහත් වුණාම තරුණ වියට ආවම එයාට ඕනි වුණා රජ වෙන්න. හරිද? එයා රජ වෙන්න ඕන. එතකොට මෙයාට මේ තමන්ගේ මාමව තමයි අයින් කරන්න වෙලා තියෙන්නේ. මාමව මරන්න ඕන එක්කෝ පැහැදිලිද? හරි. එතකොට මේකට මෙයා උදව් ඉල්ලුවා කාගෙන් දන්නවද? මේ කාලේ මේ යාපනය පැත්තේ තේරුණාද? ඉන්න පාලකයන්ට අපි කියන්නේ මතක තියාගන්න ආර්ය චක්‍රවර්ති පාලකයෝ. පැහැදිලි. ඔයගලගේ රාජ පරපුරේ නම තමයි යාපනයේ පැත්තේ මේ කාලේ ආර්ය චක්‍රවර්ති කියන රාජ පරපුර. තේරුණාද? හරි. එතකොට මේ ආර්ය චක්‍රවර්තීන්ට තුන්වෙනි වික්‍රමබාහු කියනවා මට රජකම ගන්න ඕන. හරි. පස්වෙනි පරාක්‍රමබාහු මගේ මාමව අයින් කරලා මට ඒකට උදව් කරන්න. හරි. මම ඔයාලා මට උදව් කරොත් මම ඔයාලට දෙන්නම් මේ මන්නාරම සිට හරිද මේ පානදුරේ දක්වා. හරි. මේ පානදුරේ දක්වා මේ ප්‍රදේශයේ අයබදු ටික ඔයාලට මම ලබා ගන්න ඉඩ සලස්වන්නම් කියලා ඔන්න කිව්වා. ඒතර මේකත් මේගොල්ලන්ට වාසීනේ. ඒගොල්ලොත් කැමති වුණා වැඩේට. ඔන්න ඒ කිව්වා වගේම මේගොල්ලෝ උදව් වුණා පස්වෙනි පරාක්‍රමබාහුව ඉවත් කරලා, යව අයින් කරලා දාලා, මරලා දාලා තුන්වන වික්‍රමබාහුව ඔන්න රජ වුණා. පැහැදිලි. රජ වුණාම හරි අර ඒගොල්ලන්ට සුපුරුදු පරිදි මේ පැතිවල ඔන්න දුන්න බදු ටික එකතු කරගන්නයි කියලා දුන්නා. හරි. දැන් මෙයා තමන්ගේ පරපුර නැත්නම් තමන්ගේ තාත්තගේ පරපුර සේනාලංකාධිකාර පරපුරේ කෙනෙක්ව නෙවෙයි හරිද සේනාධිපති අඳුරට දැන් පත් කරගන්න. මං කිව්වනේ අර පස්සේ කාලේ අලකේශ්වර පවුලේ අයත් බලවත් වෙලා හිටියයි කියලා කිව්වනේ. අන්නේ අලකේශ්වර පවුලේ මේ කාලේ ඉන්න කෙනා තමයි පැහැදිලිව මතක තියාගෙන යාගේ ප්‍රධාන නම තමයි නිස්සංක හරිද අලකේශ්වර. නිස්සංක අලකේශ්වර. මම තව නමක් කියන්නම්. නිස්සංක අලගක්කෝණාර කියන්නේත් මෙයාට තමයි. හරිද? මතක තියාගන්න. හරි නිස්සංක අලගක්කෝණාර. නිස්සංක අලකේශ්වර. ඒතකොට නිස්සංක අලකේශ්වරව මෙයා ගන්නවා යාගේ සේනාපති තනතුරට. එතකොට මොකද වෙන්නේ? මෙයා ඇවිල්ලා මතක තියාගන්න වණික් වංශ කෙනෙක්. වණික් කියන්නේ මෙයා වාණිජ පැහැදිලි හරි වෙළඳාම ගැන හොඳට දන්න කෙනෙක්. මෙයා කියනවා රජතුමාට අනේ රජතුමනි මේ ප්‍රදේශ ටික සියල්ලම බදු එකතු කරගන්න. මන්නාරම සිට පාන්දුරේ දක්වා ප්‍රදේශ දුන්නම ආර්ය චක්‍රවර්තීන්ට අපිට මොනවද තියෙන්නේ? මේක පාඩුයිනේ රජතුමනි. අපි මෙන්න මේගොල්ලෝගේ එළවල අල්ලගමු. පැහැදිලිද? එහෙනම් මේකට රජුත් එකඟ වෙලා මේගොල්ලෝම අයින් කරලා දාන. ඔන්න එළවල දාන බදු එකතු කරන අයව එළවල දාන. දැන් ඔකට තරහ යනවා කාටද? ආර්ය චක්‍රවර්තී. ආර්ය චක්‍රවර්තී මුලින්ම ආක්‍රමණයක් එල්ල කරනවා. ඒක පරාජයටපත් කරනවා. නැවත වරක් සේනා දෙකක් එක්ක පල්ලෙහාට එනවා. ආක්‍රමණයක් එනවා. ඔන්න එකක් වෙරළ බඩින් එනවා එකක් රට මැදින් එනවා. රට මැදින් ආපු සේනාව තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් පරාජයට පත් කරනවා. වෙරළ බඩින් ආපු සේනාව පරාජයට පත් කරනවා කවුරු විසින්ද මතක තියාගන්න. අපි කියනවා නිස්සංක අලගක්කෝණාර විසින්. පැහැදිලිද කියන කාරණා. ඒතර ඔන්න ඒ වෙලාවේ තමයි මෙයා හදනවා කෝට්ටේ කියන බලකොටුවක් නිර්මාණය කරනවා. එහෙනම් කෙටි ප්‍රශ්නයක් අහනවා අපෙන්. කෝට්ටේ බලකොටුවක් නිර්මාණය කරේ කවුද කියලා. එහෙනම් උත්තරේ තමයි කවුද? නිස්සංක කියන්න අලකේශ්වර නැත්නම් නිස්සංක අලගක්කෝණාර කියන එක තමයි මේ ප්‍රශ්නේ අහුවොත් ඉර ගහන්න ඕන නැත්නම් ඔයා උත්තරේ ලියන්න ඕන. මම හිතනවා ඉතාමත් හොඳින් පැහැදිලි කියන කාරණා. හරිද? හරි. එතකොට මෙන්න එහෙනම් මේ කොටස ඔන්න අපි ඉවර කරලා. ඉවර කරලා මම මෙතෙන්ට එනවා. ඔන්න නිස්සංක අලකේශ්වර කාමද විවාහ වෙන්නේ කියලා බලන්න. මේ තුන්වන වික්‍රමබාහුට ඉන්නවා නංගි කෙනෙක් පැහැදිලි. ඒ නංගිව තමයි විවාහ කරගන්නේ කවුද මේ නිස්සංක අලකේශ්වර පැහැදිලි. හරි. නොතනින් එහාට කොටස යන්න මම මේ ටික මකන්න හදන්නේ. පැහැදිලිද? ඔයාලට පුළුවන් මේ ටික ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ආයෙ වීඩියෝ එක ආපස්සට පොඩ්ඩක් යවලා හරි මේ ටික ලියා ගන්න ඔයා. හරිද? හරි. එහෙනම් මම මෙතනින් ඒ කොටස උඩට ගන්නවා. හරි මේ ටික ඔක්කොම මකලා දානවා. හරි. අපි එන්න ඉතින් එහාට මොකද වෙන්නේ කියලා බලමු. හරිද? තා චුට්ටයි තියෙන්නේ මේ කොටසේ. හරි. අපි ඉස්සරහට යනවා. දැන් අපි උඩට ගන්න හදන රජ කෙනෙක්ව කාවද ගන්නෙ? හරි. අපි ඔන්න මෙතන ගන්නවා එහෙනම්. අපි කතා කරා ඔන්න මෙයාම ගමු නිස්සංක හරි. අලකේශ්වර. ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා තුන්වන වික්‍රමබාහුගේ හරි කවුද? නංගි. හරි. එයාව විවාහ වෙලා දරුවෙක් වෙනවා පැහැදිලි.
එයා තමයි මතක තියාගන්න ඕන ඔයා අපි කතා කරනවා එහෙනම් පස්වන බුවන එක බාහුව. පැහැදිලි කියන කාරණා. හරිද? ඒතර මෙයා වෙන්නේ කවුද කතා කරන්නේ? පස්වන බුවන එක බාහු රජු. පැහැදිලිද? මෙයා වැඩිපුර පුතේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. රාජ්‍ය කමේ ඉන්නේ නැහැ. මෙයා මැරෙනවා. මෙයාට දරුවොත් නැහැ. නිසා මෙයා ගැන අපෙන් අහන්නේ නැහැ. ඒ නිසා අපි එතනින් එහාට පොඩ්ඩක් යන්න හදාගන්න. එතකොට දැන් උන් අල්ල ගන්න වැඩේ ආ. හරි දැන් තුන්වෙනි වික්‍රම බාහුගේ නංගිගේ ඔන්න පුතා රජ වුණා. ඒකත් මාත්‍රෝ මූලිකව යනවා. හරිද? මතක තියාගන්න. දැන් ඊළඟ රජ වෙන්නේ කොහොමද? බලන්න. නිස්සංක අලකේශ්වරට ඉන්නවා නංගි කෙනෙක්. නිස්සංක අලකේශ්වර ඉන්න නංගි කෙනෙක්. හරිද? එයාගේ මහත්යාගේ නම නම් අපිට දීලා නැහැ. පොත්පත්වල එහෙම සඳහන් වීමක් නැහැ පුතේ. හරිද? අපි කවුද කියලා හරියටම කියන්න බෑ. ඒ නිසා කොහොම නමුත් මෙයාට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. හරි. එක්කෙනෙක් තමයි අර්ථනායක. අර්ථනායක. අනිත් එක්කෙනා තමයි දේව මන්ත්‍රී. පැහැදිලි. හරි. අනිත් එක්කෙනා තමයි මතක තියාගන්න ඔය ඇවිල්ලා. ඒ තමයි ඇවිල්ලා අලකේශ්වර. පැහැදිලිද? හරි. එතකොට මේ අර්ථනායකව අපිට වැදක් නැහැ. එයා කුඩා කාලේදී මැරෙනවා. දේව මන්ත්‍රී වැදගත් වෙන්නේ අපිට එයා රජ වෙනවා වීරබාහු නමින් ගම්පොළ. පැහැදිලිද? එයා ගම්පොළ රජ වෙනවා. අලකේශ්වර ගත්තොත් එයා කොහෙද ඉන්නේ මතක තියාගන්න රයිගම රජ වෙනවා. එයා පැහැදිලි. රජ වෙනවා කියන්නේ යුව රජුවා. මේ අයියා එයා තමයි ගම්පොළ රජ වෙන්නේ මහරජු. මෙයා යුව රජු කොහෙද කියන්නේ රයිගම ප්‍රදේශේ. හරි. ඒතර මේ දේවමන්ත්‍රී එවත් වීරබාහුට හිතෙනවා තමන්ගේ මල්ලි කොයි වෙලාව හරි ඇවිල්ලා තමන්ට පහර දීලා රජකම ගනි. ඒ නිසා මෙයා කල්පනා කළා මෙයා සේනාවක් අරන් ගිහිල්ලා මේ අලකේශ්වරව පරාජය කරන්න හදනවා. අලකේශ්වර තමන්ගේ මේ වෙලාවේ මුහුණ දෙන්න අමාරු මේ ආක්‍රමණයට. ඒ නිසා මෙයා ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහලා ඉන්දියාවට ටික දවසක් ඉඳලා සේනාවක් අරගෙන ඇවිල්ලා නැවත පුතේනේ වීරබාහුට පාර දීලා වීරබාහුව මරලා දාලා මෙයා රජ වෙනවා කවුරු නමින්ද දන්නවද? වීර අලකේශ්වර නමින්. බදනම් වීර අලකේශ්වර නමින් එයා රජ වෙන්නේ රයිගමමයි. රයිගමම රජ වෙනවා එයා. පැහැදිලිද? හරි මේ කම්පොළ යුගයේ ඉන්නේ අපි රයිගම රජ වෙනවා වීර අලකේශ්වර නම්. හරිද? එතකොට මේ කාලවකවානි වෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් මතක තියාගන්න. හරි. ඔන්න චීනයේ අධිරාජ්‍යය තමයි මේ කාලේ ඉන්න. එයාගේ නම තමයි මතක තියාගන්න යුන්ලෝ අධිරාජ්‍යය. යුන්ලෝ අධිරාජ්‍යය මෙහෙට එවනවා ලංකාවට එවනවා චෙන්හෝ කියලා සෙන්පතියෙක්ව. චෙන්හෝ කියලා සෙන්පතියෙක් එවනවා. ඒතර මෙයා එන්නේ මේ කලිනුත් 1405 දී මෙයා විල කියනවා. මේ දැන් එන්නේ 1409 දී 1409 දී මේ කිසු වර්ෂ යන වෙලාවේදී අපේ වීරාලකේශ්වර ඉන්නේ. ඒතර මෙයා මෙහෙට එන්නේ මේ ඇත්තටම කිව්වොත් අපේ මේ අපේ දින බෞද්ධ රටක් නේ මේ චීන මහායාන බෞද්ධ රටක්. අපි දේරවාද බෞද්ධ රටක්. ඒතකොට මේ වෙහෙර විහාර බුදු පිළිම මේවා වැඳ පුදා ගන්න එන්නේ. හරි ආගමික ගමනක්. එතකොට මේ චෙන්හෝ එනවට මේ වීරාලකේශ්වර කැමති වුණේ නැහැ. ඒ නිසා චෙන්හෝ ගෙනාපු ඒ පුද පඬුරු සියල්ල දෙවුන්දර උපුල්වන් දේවාලයට පූජා කරලා එයාට සිද්ධ වෙනවා පුතේ නැවත චීනේ බලය. ඉතින් නැවත මෙයා 1411 මුලින්ම ආවේ 405 දී 1405 ඊට පස්සේ ආවේ 1400 මම කිව්වා 9 දී ඊට පස්සේ 1411 දිනව සේනාවක් අරන් ඇවිල්ලා මේ වීර අලකේශ්වරව පරාජයටපත් කරලා යාව අරන් යනවා කොහෙටද චීනයට අරන් යනවා. පැහැදිලි. ඒතකොට ඒ වෙනුවට අපේ ලංකාවේ පත් කරලා යනවා කෙනෙක්ව ලංකාවේ නියෝජිතයා ලෙස එයාගේ නම තමයි මේ පරාක්‍රම ඈපා කියලා කියන්නේ. කවුද නම? පරාක්‍රම ඈපා. පැහැදිලි. ඒතකොට මේ පරාක්‍රම ඈපා. හරි. ඔයාලට පුංචි දෙයක් කියලා දුන්නොත් ඔයාලට මතක නේද අපි මේ ඉස්සෙල්ලා අපි කතා කරා නේද මුලින්ම සේනාලංකාධිකාර සෙනවිරත් කියලා කෙනෙක්ව. මතකද? සේනවියෙක් හිටියේ හතරවෙනි බුවනක බාහුවගේ සහ පස්වෙනි පරාක්‍රම බාහුවගේ. අන්න ඒ පරපුරේ කෙනෙක් තමයි ඒ පරපුරේ වර්තමානයේ කියන්නේ මේ අවධිය හොඳ මේ අවධිය වෙනකොට කියන්නේ ඉන්න පුද්ගලයා සේනාලංකාධිකාරගේ මුණුබුරෙක් වෙන කෙනෙක් තමයි මේ පරාක්‍රම ඈපා. ඒතර යාටත් හිතේ තියෙන්නේ නැති මම කොහොම හරි රජ වෙනවා කියලා. එයා කාටද උදව් කරලා තියෙන්නේ මේ චෙන්හෝට උදව් කරලා කොහොම හරි මේ වීරාලකේශ්වරව පළවා හැරලා යව චීනට අරගෙන ගියා. ඊට පස්සේ මෙහි රජකමටපත් වෙනවා කවුද? පරාක්‍රම ඈපා. ඔන්න ඔතනින් අපි ගම්පොළ කොටස නිමා වෙනවා. අපි යන්න හදන්නේ කෝට්ටේ ගාවට යන්න හදන්නේ. එහෙනම් අපි එතෙන්ට අඩිය තියන්න හදලා ඊට ඉස්සෙල්ලා වගේ කෙටි ප්‍රශ්න ටිකක් මට හිතෙනවා පෙන්නලා ගියොත් හොඳයි කියලා. මම මේ කියපු කෙටි ප්‍රශ්න කොහෙද තියෙන්නේ කියලා. හරි. එකක් උදව්වක් දෙන්නම් 100 පිටුවට එන්න. මම මේ පැත්ත මුකුත් නොකිය. මෙතෙන්ට යන්නම් ඔයාලට හම්බ වෙනවා 100 පිටුවේ මාව් පාර්ශවයෙන් රාජ්‍යරුමේ හම්බුණා කියන කතාව මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්.
ඒ වගේම ස්ථා වැදගත්ම කොටසක් තියෙනවා මේ මෙයාව නිතරම අහන 11 අවසරයෙන් විශේෂයෙන් අහන්නේ ගම්පොළ රාජ්‍ය සමයේදී ඉබන් බතූතා නම් ඉරිගහ ගන්න අරාබි සංචාරකයා ලංකාවට පැමිණ තමන් ඇසූ දුටු දේ වාර්තා කරතේ වැදගත් කරුණක්. මේ ඉබන් බතූතා එන්නේ මොන කාලේද? ගම්පොළ අවදියේ. වාර්ෂික අවධිය 1344. ඔක අහනවා. හරි. ඈස්ති වෙන්නේ. ඒතකොට යාපනයේට තමයි එන්නේ. ඔක අහනවා. ඉතින් ඇවිල්ලා ආර්ය චක්‍රවර්තීන්ගෙනුත් මෙයා උපකාර ලබාගෙන තමයි පැහැදිලිද මෙයා ශ්‍රීපාදේ වන්දනාමාන කරන්නේ. ඒතකොට එයා කියන එයාගේ පොත්වල සඳහන් කරන අලකෝණාර කියලා කෙනෙක් ඉඳලා තියෙනවායි කියලා. පැහැදිලි සුදු ඇතෙකුත් තියාගෙන. එතකොට මතක තියාගන්න මේ අලකෝණාර කියන්නේ කවුද? අපි කතා කරමු නිස්සංක අලකේශ්වර නිස්සංක අලකෝණාර කියන එක මතක තියාගන්න. ඒ වගේම ඊට එහාට යද්දි කෝට්ටේ බලකොටුව හැදුවේ කවුද කියලා ඇහුවොත් නිස්සංක අලකේශ්වර කියන එක මතක් කරනවා. ඒ වගේම මේ අපි කතා කරන චෙන්හෝ ආපු වර්ෂ තුන දෙනවා 1405 1409 1411. එතකොට මෙතන උඩරවල තියෙන යුම්ලෝ අධිරාජ්‍යගේ නම චෙන්හෝගේ නම තියෙනවා මෙන්න මෙතන බලා ගන්න පැහැදිලි කියන කාරණාව එයාගේ නම තියෙනවා. ඒ වගේම මේ චෙන්හෝ යද්දි එයා අපේ රට තුල දැන් ගාල්ලේ සෙල්ලිපියක් පිටවල කියලා තියෙනවා භාෂා තුනකින්. අපි කියන්නේ ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපි කියලා. මෙතන භාෂා තුන චීන භාෂාව පරුසියානු භාෂාව සහ දෙමළ භාෂාවෙන් තමයි වැදගත් ඒවා අහනවා කෙටි ප්‍රශ්න. එහෙනම් අපි අහපැත්තට ගියාම ආට හම්බ වෙනවා ඒ නම එකක් ඉරි ගහ ගන්න ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය. තේරුණා? හරි. ඒ වගේ මේ අවසාන රූලේ කියන එකත් වා අල්ලන්න ඕන වා අමතක කරන එකක්. මම කියවනවා කෙලින් මම කියන්න හතරවන බුවණක බහුරයිතුමා. ගම්පොළ ප්‍රධාන පාලකයා. හතරවන බුවණක බහුරයිතුමා තමයි ලංකාතිලක විහාරයයි ගඩලාදිනි විහාරයයි ඉදි කරලා තියෙන්නේ අපේ දන්නවා ගම්පොළ තියෙන. එතකොට අපි ගත්තොත් එහෙම තව එකක් උතන ලියා ගන්න ඔයා තුන්වන වික්‍රමබාහු තමයි ඇම්බැක්කේ දේවාලය නිර්මාණය කරන්නේ. තුන්වන වික්‍රමබාහු තමයි ඇම්බැක්කේ නිර්මාණය කරන්න කියලා කියමින් එකක් මතක් කරනවා. ඒක ඉදිරියේදී තියෙනවා. ඔයාලට ඊළඟ කොටසෙදි මම ඒක ඔයාලට ගේනවා. හරි. එහෙනම් අපි අවසාන වශයෙන් මම කතා කරන්න යන්නේ කෝට්ටේ රාජධානිය ගැන. මේ කොටසින් ඉවර කරලා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් අපි යනවා එහෙනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න. එහෙනම් මේක මම කරනවා. හරිද? හරි. එහෙනම් අපි යනවා එතනින් එහාට පැහැදිලි. අපි යනවා එහෙනම් හරි 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා කරපු සේවාවන් බලන්න. 6 වෙනි පරාක්‍රම බාහු රජු කරන ලද සේවාවන් තුනක් විග්‍රහ කරන්න කියලා අපට දෙනවා ප්‍රශ්නයක්. හරි. තේරුණානේ? කෙලින්ම ප්‍රශ්නේ ඔන්න හෙඩ්ලයින් ඔන්න උත්තර. හරි. හරි සරලයි වාට තින්නේ මේක හොඳට බලලා හරි විභාගයට ගිහිල්ලා හොඳට ලියන්න. හරි. එහෙනම් අපි යනවා එහෙනම් කාලකලමනාකරණය ගැන කියලා දෙන්නම් පස්සේ. හරි. එහෙනම් අපි මේක චුට්ටක් කියවලයන් මේ තාත්තගේ අම්මගේ නම් ටිකෙන් පොඩ්ඩක් ඉරිටික් ගහගෙන යන්න. ගම්පොළ රාජ්‍ය සමිති නිස්සංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ ශක්තිමත් බලකොටුවක් ඉදිකරන ඉරගහටක් ගන්නවා. හරි. ඒ කෝට්ටේ රාජධානිය පිහිටේ වුණා. කෝට්ටේ මුල්ම පාලකයා කවුද කියලා අහුවොත් 6 වෙනි පරාක්‍රම බාහු. ඉරිගහ ගන්න ඒවා. එහෙනම් 6 වෙනි පරාක්‍රම බාහුගේ තාත්තගේ නම ජය මහලෑන කියලා කෙනෙක්. පැහැදිලි. ඒ වගේම අම්මගේ නම තමයි සුනේත්‍රා දේවිය. එතකොට මේ රජතුමාවත් පොඩි කාලේ ඉඳන්ම රැක බලාගත්ත හාමුදුරුව කෙනෙක් ඉන්නවා පුතේ. ඉඳ ගහ ගන්න. ඔය යටි මැද හරිය දෙනවා වීදාගම මහා ස්තවිරය. පැහැදිලි වීදාගම මහා හාමුදුරුව තමයි ඔන්න ඉරි ගහ ගන්න ඕන එතන. ඊට පස්සේ 1412 දී පරාක්‍රම බාහු රයිගම් ප්‍රදේශයේ මේ යුව රජු වෙලා පැහැදිලිද බලයට ඇවිල්ලා ඊට වසර 3කට පස්සේ පැහැදිලි. එයා බලයට ඇවිල්ලා 1412 දී බලයට ඇවිල්ලා ඊට පස්සේ එයා 1415 දී තමයි කෝට්ටේට එන්නේ කියන එක මතක තියාගන්න. එහෙනම් 1415 ඉඳන් 1467 දක්වා ලියා ගන්න පැත්තකින් අවුරුදු 53ක් මෙයා මේ රජතුමා රජකම් කරපු තාම ශ්‍රේෂ්ඨ පාලකයෙක් කියන එක මතක තියාගන්න. අපි යනවා එහෙනම් අවසාන ප්‍රශ්නෙට එහෙනම්. ඒ තමයි 6 වෙනි පරාක්‍රම බාහු රජු කරන සේවාවන් තුනක් විග්‍රහ කරන්න කියලා අපෙන් අහනවා ප්‍රශ්නයක්. එහෙනම් අපි එතෙන්ට අද කියන්න හදන්නේ. හරි. එහෙනම් පළවෙනි එක මම ඔයාලට කියන්න කැමතියි. හරි. අවසන් වරට රට එක්සේසත් කිරීම. අවසන් වරට රට එක්සේසත් කිරීම කියන කාරණාවට යනවා. ඔතෙන්ට යද්දී මම කියන්න කැමතියි මේ අවධිය වෙනකොට මේ ලංකාව හරි මේ රාජ්‍යයන් කොටස් 3කට වෙන් වෙලා තියෙනවා. හරි. අපි එකක් ගත්තොත් මම මේ මදින්නම් මේ පැත්ත මම කියන්නම් කෝට්ටේ කියලා. පැහැදිලිද? කෝට්ටේ රාජධානිය. මේ පැත්ත අපි දන්නවා උඩරට රාජ්‍ය. පැහැදිලි කියන කාරණා උඩරට රාජධානිය. මෙහෙට මම කියන්න කැමතියි යාපන රාජධානිය කියලා. යාපනය. එතකොට මේ යාපනයේ ප්‍රදේශය පාලනය කරේ ආර්ය චක්‍රවර්ති පරපුරේ කනක සූරිය කියලා කෙනෙක්. පැහැදිලි. කවුද නම්? කනක සූරිය කියලා හරි පුද්ගලයෙක් රජ කෙනෙක් පාලනය කරේ මේ පැත්ත.
කෝට්ටේටම තමයි උඩරට ප්‍රදේශات අයිති උනේ. එහෙනම් එහි ඉන්නේ 6 වන පරාක්‍රම බාහු රජතුමා. උඩරට යාට තනියෙන් පාලනය කරන්න හරි අපහසු නිසා ලේසි වෙන්න මේ සාමන්ත පදවිය. හරි මේ පදවියට පත් කරනවා කාවද දන්නවද? ජෝතිය සිතානන්ව. හරි ජෝතිය සිතානන් වාට 8 වසරදීත් මේක හම් වෙලා තියෙනවා. හරි එතකොට මේ ජෝතිය සිතානන් හරි වාර්ෂිකව බදු ගෙවන්න ඕන කාටද? 6 වෙනි පරාක්‍රම බාහුවට නැත්නම් කෝට්ටේ රාජ්‍යයට. නමුත් මෙයා පුතේ මතක තියාගන්න ටික දවසක් යද්දි මෙයා මුලදී බදු ගෙවුවත් පසු කාලේ බදු ගෙවන්නේ නැහැ. මෙයා රජතුමා කියන දේ හරියාකාරව අහන්න නැති වුණා. ඒ නිසා මොකද කරේ? මෙහි අල්ලා ගැනීම සඳහා 6 වෙනි පරාක්‍රම බාහුවේ දුවෙක් පුතේ එයාගේ නම තමයි කුලපුඩේ දේවිය. හරි. එයා අපිට පස්සේ වුණා වෙනවා. හරි. මෙයා ඔය මේ අපි දන්නවනේ මැලේසියා, ඉන්දියාව, මේ ඇවිල්ලා බුරුමය, තායිලන්තය, මේ මැලේසියාව මතකනේ. මලයාලම් දීපේ ඉන්නවා පන්නික්කිලගේ කියලා කෙනෙක්. පන්නික්කිලගේ පැහැදිලි. පන්නික්කිලගේගේ දරුවෝ දෙන්නෙක්ව මෙයා අරන් හදා වඩා ගන්නවා. හරි. ඒ දෙන්නගේ නම් දෙක මම මෙතනින් ලියන්නම්. එක්කෙනෙක් තමයි වැඩිමල් කෙනා සපුමල් කුමාරයා. හරි. සපුමල් කුමාරයා. අනිත් එක්කෙනා තමයි මෙහෙන් ලියන්නම් අම්බුඩුගල කුමාරයා. අම්බුඩුගල කුමාරයා. පැහැදිලිද? එතකොට මේ සපුමල් කුමාරයා ඉන්න ඕන අම්බුඩුගල කුමාරයා ඉන්නවා. අම්බුඩුගල කුමාරයාව ධම්මලා ජෝතිය සිතානන්ට පහර දීලා මේ උඩරට රාජ්‍ය ප්‍රදේශය කාටද අල්ලගත්තේ කතා කරන්නේ නැවත කෝට්ටේට අල්ලගත්තා. ඔන්න මේ ප්‍රදේශය ඔන්න එක්සේසත් කරගත්තා. Tamanට එකතු කරගත්තා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි පැහැදිලිද? දෙවෙනි කාරණාව මේ යාපනීය ප්‍රදේශයේ කවුද ඉන්නේ? කනකසූරි. එතකොට කනකසූරියව පරාජය කරන්න කාවද යවන්නේ? සපුමල් කුමාරයාව යවලා. පැහැදිලිද? මේ කනකසූරියට පහර දීලා එයා ඉන්දියාවට පලා යනවා. හරි. එතකොට මේ යාපන ප්‍රදේශයත් කාට එකතු වුණාද? 6 වෙනි පරාක්‍රම බාහුවට එකතු කරගත්තා කියන එක ලියන්න. ඊට පස්සේ මම මේ ඩොට් වගේක් තිබ්බා මෙතන. ඒ තමයි වන්නි ප්‍රදේශ. වන්නි ප්‍රදේශ කියලා කියන්නේ ස්වාධීන පාලන ඒකක. පැහැදිලි. හරි. මේ කෝට්ටේටවත් යාපනයේටවත් කලිදි බුද්ධරටවත් කාටවත් ඒගොල්ලෝ අයිති නැහැ. ඒ ප්‍රදේශයේ මිනිස්සු තමන්ගේ නායකයෙක්ව කියන පත් කරගෙන ඒගොල්ලෝ ස්වාධීනව එහි ජීවත් වෙනවා. පැහැදිලි. එතකොට ඒ ප්‍රදේශත් මේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා හමුදාව ධම්මලා තමන්ගේ යටතට පත් කරගත්තා. තේරුණාද? අපි ඒකයි කිව්වේ අවසන් වරට රට එක්සේසත් කරව පාලකයා තමයි කවුද? 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා. එහෙනම් පැහැදිලිනේ එහෙනම් අම්බුලගල් කුමාරයව ධම්මලා ජෝතිෂ්ඨානට පාර දීලා උඩට අල්ල ගන්නවා. සප්මල් කුමාරයා වල යාපනයේ කනකසූරියට පාර දීලා අල්ල ගන්නවා. ඒ වගේම වන්නි ප්‍රදේශ හමුදාව ධම්මලා අල්ල ගන්නවා. අවසන් වරට රට එක්සේසත් වෙන කාලය 6 වෙනි පරාක්‍රම බාහු රජතුමායි කාලේ. එහෙනම් අපි මේක මකලා දෙවනි මාතෘකාව ගාවට යන්න හදන්නේ. දෙවනි මාතෘකාව ගාවට එනකොට පාඩ කියන්න තියෙන්නේ මෙයා මෙන්න මෙහෙම කොටසකට අපි යනවා. හරි. පාඩ කියනවා මම හරි. විදේශ රටවල් නැත්නම් ප්‍රදේශ කීපයක් හරි ආක්‍රමණය කොට බදු ලබා ගැනීම. හරි. තේරුණාද? ඒතර මේක අපි අපේ රජතුමා මේ ඕනකමින් ආක්‍රමණය කරන්නේ අපිට යම්කිසි විදියක හරිද යම්කිසි අඩන්තේට යම්කිසි විදියක බලපෑම් වගේක් එන නිසා තමයි අපි මේ ආක්‍රමණය කරන්නේ. බලමු මොකද කියලා. හරි. ඔයාලට කිව්වොත් මම නැවත අඳිනවා මෙන්න මේ ඉන්දියාව. මෙතන ආයි වාට මතක් වෙන්න අඳිනවා බුරුමය, මේ තායිලන්තය, කාම්බෝජ්, මැලේසියා වෙඩි අඳිනවා. මෙයාම ශ්‍රී ලංකාව. අපෙන් වෙළඳ නැවක් යනවා. ලස්සන කුමාරී දුපටෝයේ වෙළඳ ද්‍රව්‍ය දාගෙන කොහෙටද මේ බුරුමයට යනවා. හරි. හරි. මේ වගේම සිද්ධියක් පළවෙනි පරාක්‍රම බාහුවේ කාලෙත් වුණා. එතකොට මේ බුරුමයට යන අතරමැද ඉන්දියාවේ හරි අදිවිරාම පටුනේදී අදිවිරාම පටුනේදී හරි එයින පාලකයා රායන් මලවර කියලා කෙනෙක්. හරි අපේ මේ නැව කොල්ල කරනවා. වෙළඳ නැව කොල්ල කරනවා. අපේ 6 වෙනි පරාක්‍රමතුමා හමුදාවක් යවලා අදිවිරාම පටුන ආක්‍රමණය කරලා රායන් මලවරට පහර දීලා පැහැදිලිද මෙහි මකුඩන් කොට්ට ඇතුළු ගම් 7කින් බදු පවා අපේ රටට අරගෙන තියෙනවා. ඕක තමයි එකක් වාලිය වෙන්න ඕන. ඕකට එකතු කරන තව එකක්. ඒ වගේම මේ කාලේ මෙන්න මෙයාට අපි කියන ක්‍රිෂ්ණතුංග බද්ද නදිය. එතන විජයනගර අධිරාජ්‍ය තිබ්බා. ඒ කාලේ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ප්‍රබල රාජ්‍ය. මේ විජයනගර අධිරාජ්‍යයේ එක්ක අපි තාමත් හොඳ වෙළඳ සම්බන්ධතා පැවැත්තුවා. විජයනගර අධිරාජ්‍යයත් එක්ක වෙළඳ සම්බන්ධතා පැවැත්තුවා. නමුත් මේ වෙළඳාමේදී අපි දෙගොල්ලෝ අතර ඇති වෙන පුංචි ආරවුලක්
ලොකු ආරවුල නිසා මොකද වෙන්නේ? අපේ හමුදාව ධම්මලා විජයනගර අධිරාජ්‍යයට අයිති තොටුපළක්. විජයනගර අධිරාජ්‍යයට අයිති තොටුපළක් කියන්නේ අපි ආක්‍රමණය කරලා එහෙන් බදු පවා අපි අරගෙන තියෙනවා. ඔන්න ඔය කොටස් දෙක ලියවෙන්න ඕන. දෙවෙනි උත්තරයට ඕක වැඩි අච්චු පොතේ නැහැ. හරිද? හරි. මම මේක මකලා තුන්වෙනි අවසාන කාරණාවට යන්න හදන්නේ. එහෙනම් අවසාන කාරණාවට යද්දී පැහැදිලි මේක ආයි කියන්න ඕනේ නැහැ. හරි? අපේ නැවක් හරි බුරුමේ බලා යනවා. හරි? ඒ නිසා මේක අල්ල ගන්නවා කවුද යනකොට අතරමැදි අදිවිරුණාපට රායන් මලවර. නිසා රායන් මලවරට පහර දීලා හමුදාවක් යවලා අදිවිරුණාපට ආක්‍රමණය කරලා රායන් මලවර අල්ලගෙන පැහැදිලි යාව පහර දීලා අපි එහෙම බදු ගන්නවා මකුඩන් කොට්ට ඇතුළු ගම් හතකින් බදු ගත්තා. ඊළඟට විජයනගර අධිරාජ්‍යයත් එක්ක වෙන සම්බන්ධතාවක් පවතව තියෙනවා. ඒ වෙනද ආරවුලක් ඇති වෙනවා අපිත් එක්ක. ඒසයි ඒගොල්ලන්ගේ තොටුපළක් ආක්‍රමණයලා බදු අරගෙන අපිට විදේශ විනිමයක් අපේ රටට ඔන්න එකතු කරගෙන තියෙන අවස්ථාවක් ලෙසත් ඔයාලට පෙන්වන්න කැමතියි. හරි. එහෙනම් ඊළඟට අපි යන්න හදන්නේ මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද කතාව? හරි හොඳට අහගන්න. ඒ තමයි ඔයා මතක තියාගන්න. ඊළඟ මාතෘකාව අපිට ගන්න වෙන්නේ සාහිත්‍යයට කරපු සේවය. ඒ රයිතුමා සාහිත්‍යයට කළ සේවය. මම ඔයාලට මේක මෙහෙම උගන්වන්න. හරි. ඔයාලට පුතේ මතක තියාගන්න ඔයා මේ සාහිත්‍යයට කරපු සේවය වෙනම ප්‍රශ්නයක් ලෙස ඔයාගෙන් අහනවා. හරිද? ඒ නිසාම ඒ ප්‍රශ්නේ අහන විදියට හරිද? ඒකට උත්තරේ ඔයා ලබා දෙනව කොහොමද කියන එක කියලා දෙන්න. ඒතකොට ඔයාලට ඒ කොටසම 6 වෙනි පරාක්‍රම භාගයේ 3 වෙනි කොටස ලෙස පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා කියලා මම හිතනවා. ඒ නිසා මම මේක මකලා ඒ ප්‍රශ්නේ අහන විදිය පොඩ්ඩක් ඔයාලා ලියන්න. ඒතකොට තේරෙයි. හරි. ඔන්න බලන්න මේ ඔය මම කතා කරන එක මේක ලියන්න පුළුවන් 3 වෙනි එක ලෙස. හරිද? හරි. දැන් අපි බලමු එහෙනම් මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ලොකු ප්‍රශ්නයක් අහන්න. හරි. මොකක්ද? කෝට්ටේ යුගයේ සාහිත්‍යය. කෝට්ටේ යුගය තමයි යුගය සාහිත්‍ය අතින් ස්වර්ණමය යුගය හරි ඌ බව ස්වර්ණමය යුගය ඌ බව පෙන්වා දෙන්න කියලා අපි ප්‍රශ්නයක් අහනවා. කෝට්ටේ යුගය තමයි සාහිත්‍ය අතින් ස්වර්ණමය යුගයේ බවට පත් වූ ආකාරය පෙන්වා දෙන්න. හරි. ඔතෙන්ට යනකොට අපි සම්පූර්ණයෙන්ම අපි කතා කරන්න ඕන මුලදීම මේ කෝට්ටේ යුගයේ සාහිත්‍ය අතින් ස්වර්ණ යුගය බවට පත් කරන්න බොහෝ සෙයින් කටයුතු කරපු නායකයා රජතුමා තමයි 6 වෙනි පරාක්‍රම බාලතුමා. අවුරුදු 53ක් එතුමා මේ රාජ්‍ය කාලය එතුමාගේ. ඒකට ඒ කාලය තුල සාහිත්‍යෙට විශාල සේවයක් කරා. ඒක තමයි මම කිව්වේ මේ ලියන ටික 6 වෙනි පරාක්‍රම බාලට ලියන්න පුළුවන්. තේරුණාද? මේ ප්‍රශ්නේ වෙනම අහන නිසායි සර් මෙහෙම ගත්තේ. පැහැදිලි. හරි. ඒකට අපි යනවා මුලින්ම මතක් කරන් මේ කාලේ හොඳ පිරිවෙන් කිහිපයක් බිහි වුණා. මොනවද? අපි දන්නවා මම කලින් කතා කරා දඹදිව ඉඳන් තිබිච්ච පිරිවෙනක් ගැන. මොකක්ද? වීදාගම. හරිද? ඒක ඉස්සෙල්ලා අපිට යන්න වෙනවා පොඩ්ඩක් ඉන්න. දඹදිවකට යන්න වෙනවා තොටගමුවේ. යමි. තොටගමුවේ විජයපා පිරිවෙන. එනවාද? හා. ඊළඟට අපි යනවා තව පිරිවෙනක් ගාවට කුරුණෑගලවදී තිබිච්ච හරි වීදාගම ගණානන්ද පිරිවෙන. පැහැදිලි. හරි. දැන් මේක කුරුණෑගල අවධිය එකක්. ඒතකොට දැන් මේ කෝට්ටේ අවධිය වෙනකොටත් මේවා තියෙනවා. මේ වීදාගම ගණනන්ද ඇවිල්ලා කෝට්ටේ අවධිය වෙනකොට තිබුණු හොඳම එක තමයි ඒක. පැහැදිලි. හොඳම පිරිවෙන. ඒතකොට මේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා තමන්ගේ මෑණියන්ව සීවීම සඳහා ඒක තාමත් තියෙනවා මේවා පැපිලියානේ සුනේත්‍රා හරි දේවී පිරිවෙන නිර්මාණය කරනවා. සුනේත්‍රා දේවී පිරිවෙන පැපිලියාන. හරි. ඊළඟට තව එකක් යාගේ බිරිඳව සීවීම සඳහා පැහැදිලිද අපි කියන ඇවිල්ලා තවත් පිරිවෙනක්. ඒ තමයි ඇවිල්ලා අපි ගත්තොත් එහෙම අපි කියනවා ඒකේ නම තමයි ඇවිල්ලා ඔයාලට යන්න පුළුවන් පැවිදි සොල්දේ පිරිවෙන සහ ඒ වගේම අපි තවත් එකක් මම ඒක කියලා ඔයාලට මේක කියන්න මතක් වුණා උදේ කෑරගල පත්මාවති පිරිවෙන. පැහැදිලි. කෑරගල පත්මාවති පිරිවෙන. යාගේ බිරිඳගේ නම තමයි පත්මාවති. පැහැදිලි. ඒතකොට කෑරගල පත්මාවති පිරිවෙන. ඒ වගේම මතක තියාගන්න තවත් එකක් තමයි දෙවිනුවර. දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන. පැහැදිලි. හරි. දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන. මේ පිරිවෙන වල ප්‍රධාන පහක් නම් මේ කතා කරන්නේ. හරි. තොටගම විජයබා පිරිවෙන, වීදාගම ගණානන්ද පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන, කෑරගල පත්මාවති පිරිවෙන, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන. එතකොට මේ පිරිවෙන් තුල හොඳ විෂය මාලාවක් ඉගෙනුවා. පැහැදිලි. හරි. ඉතාමත් හොඳ විෂය මාලාවක් කියන්න ඉගෙනුවා කියන එක ඔයාලට මතක් කරන්න කැමතියි. තේරුණාද? හරි. එතකොට මොනවද බලමු එහෙනම් විෂය මාලාවත් මම මෙතනින් පොඩ්ඩක් කියන්න. හරි.
වාට කියනවා 18ක් වූ ශිල්පය. හරි. 64ක් වූ ශිල්පය. හරි. පාලි. හරි. අපි කියනවා සංස්කෘත. පැහැදිලිද? නස්සස්ත්‍රය. පැහැදිලිද? ජ්‍යොතිර්වේදය. ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ අපි ජ්‍යොතිර්වේදය. පැහැදිලි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වාට ඕනනම් තව ගත්තා කි අර චිත්‍ර නැටුම් පැත්ත. පැහැදිලිද? හරි. එතකොට තවත් එහාට යද්දි සංඛ්‍යා පැත්ත. පැහැදිලිද? නාට්‍ය පැත්ත. තේරුණාද? හරි. ඊට අමතරව ගත්තොත් එහෙම වාට අපි කියනවා සංඛ්‍යාවන් ලියුවානේ. හරි. ඉතිහාසය මේ වගේ විෂයන් ගොඩක් පැහැදිලි මේකේ ඉගෙනනවා. හරි. මේ විෂයන් ඉගෙන ගත්ත අර්ථ මේ ගිහියෝ සහ අනිත් පැත්තෙන් පැවිද්දෝ මේ දෙකොල්ලම හිටියා. හරි. එතකොට මේ දෙකොල්ලම හොඳ විෂය පුහුණු පිරිසක් බිහි වුණා මේ කාලේ. හරි. එතකොට හොඳ ඥාණයෙන් සපිරි උගතුන් මම කියන හොඳ උගතුන් බිහි වෙනවා මේ විෂයන් ඉගෙන ගැනීමත් එක්ක. අපි අහන කවුද මේ උගතුන් කියලා පොඩ්ඩක් බලන්න. පැහැදිලිද? තොටගමුවේ විජේවාගරත් එක්ක හරි ලේසියෙන් ගන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. පැහැදිලිද? මම ඔයාලට කියන්න කැමතියි. පැහැදිලිද? ඒ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. පැහැදිලි. හරි. මොකද කියන්නේ? තොටගමුවේ හරි රාහුල හාමුදුරුවෝ. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. පැහැදිලි. රාහුල හිමි. පීදාගම හරි කවුද? මෛත්‍රී හාමුදුරුවෝ. මෛත්‍රී හිමි. ඊළඟට පැපිලස් සුනේතා දේවී හදන කොට 6 වෙනි පරාක්‍රම බාහුව කියලා. 6 වෙනි පරාක්‍රම බාහුව කියන්නේම විදග්ධේ. පැහැදිලි. 6 වෙනි පරාක්‍රම බාහුව රජතුමා. කෑරගල කවුද? ඉන හාමුදුරුවෝ. කෑරගල වනරතන හාමුදුරුවෝ. පැහැදිලි. පොඩක් පේනවා අඩු නම් මේ මම කතා කරන එකේ මම ඒක ලියා ගන්න. හොඳේ. හරි. ඊට පස්සේ අපි කියනවා දෙවිනුවර ඒ නමමයි දෙවිනුවර ඉරුගල් කුල තිලක හිමි. පැහැදිලි. දෙවිනුවර ඉරුගල් කුල තිලක පිරිවෙන දෙවිනුවර ඉරුගල් කුල තිලක හිමි. හරි ලේසි. හරිද? ඒකට ඒ වගේ මම මතක් කරන්නේ වාට 6 වෙනි පරාක්‍රම බාහුව රජතුමාගේ දුව උලකුඩේ දේවී කියලා. එයා විවාහ කරගන්නේ හොඳ සාහිත්‍යදරේ. එයාගේ නම තමයි මතක තියාගන්න නන්නూరు තුනයා. නන්නూరు තුනයා. පැහැදිලි. හරිද? හරි. එතකොට මේ නන්නూరు තුනයා. හරි. ඒක කතා කරලා මම කියන්න හදන විදග්ධයෝ බිහි වුණා. එන හොඳ පොත්පත් බිහි වෙනවා. මේ පොත්පත් ටික ඔයාලා ලියා ගන්න පුතේ. පැහැදිලි. මයුරයි තිසරයි හැර. ඒ සංදේශ දෙක හැර. ඒතකොට මයුර තිසර කියන්නේ ගම්පොළ යුගයේ නිර්මාණය වෙන දෙකක් නේ. පැහැදිලි. ඒතර සංදේශ සාහිත්‍ය මුලින්ම ආරම්භ වෙන්නේ මොන යුගයේද කියලා ඇහුවොත් මොකක්ද? අපි කියනවා මයුර සහ කියන්නේ තිසර සංදේශය මොන යුගයේද? ගම්පොළ යුගයේ. තේරුණාද කියන කාරණා. ඒතර අනිකුත් සංදේශ මොනවද එහෙනම්? පරවි සංදේශය. පාඩේ යන්න පුළුවන්. මම ලියන්නම් පරවි සංදේශය, සැලලිහිණි සංදේශය. එතකොට අපිට තව කෝකිල සංදේශය. හරි. ඊට අමතරව ගත්තොත් එහෙම තව එකක් තියෙනවා හංස සංදේශ. මේ වගේ සංදේශ වඩ යන්න පුළුවන්. ඒ වගේම අපිට යන්න පුළුවන් මෙන්න මේ ටික ගුත්තිල කාව්‍ය. හරි. ගුත්තිල කාව්‍ය. හරිද? ඒ වගේම මේක ලියා ගන්න ගුත්තිල කාව්‍ය, කාව්‍ය සේකරය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, සිරිත් මල්දම, පැරකුම්බා සිරිත. තේරුණාද කියන කර්ම ආයි කියන්න. ගුත්තිල කාව්‍ය, කාව්‍ය සේකරය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, සිරිත් මල්දම්, ඒ වගේම පැරකුම්බා සිරිත වගේ විශාල කෘති රසක් පැහැදිලි මේ අවධියේ කෝට්ටේ අවධියේ බිහි වෙනවා. තේරුණා? අතර මේ කෘති ටික අපි ගත්තොත් ඒවා විවිධයි. හරි. මේවා විවිධයි. එකම ආරයක එකම අංශකේව නෙවෙයි. දැන් මෙතන තිබුණා. අපි ගත්තොත් එකක් කෝෂ ග්‍රන්ථ. කෝෂ ග්‍රන්ථ කියලා ග්‍රන්ථ තිබුණා. පැහැදිලි. තව තිබ්බේ සිලෝවාකෘතියෙන් ලියපු ග්‍රන්ථ තිබ්බා. පැහැදිලි. සිලෝවාකෘතියෙන් ලියපු ග්‍රන්ථ තිබ්බා. තව ඒවා තිබ්බ උපදේශයක් සපයන ඒවා. හරි. පහනින් පහන් සිය ගණනක් ඇවලුවද ඒ පහන් සිලෙහි අලු අඩු නොව දිලින ලෙද. තේරුණාද? හරි. එක පහනකින් තව පහන් 100ක් පත්තු කරා කියලා ඒ පහනේ දැල්ල අඩු වෙන්නේ නේ. තේරුණාද? ඇයි අනිත් පහන් වල තෙල් ඒවා මේ පහනට ගෑවෙනකොට තව දැල්ල වැඩි වෙනවා. නුවණැත්තාගේ දැනුම පැහැදිලිද? අනිකුත් ඉන්න මිනිස්සුන්ට ලබා දුන්නා කියලා මේ නුවණ කවදාවත් නැති වෙන ඒවා උපදේශ සපයන ඒවා. අපි ගත්ත සුභාෂිතය වගේ ඒවා, සිරිත් මල්දම් වගේ කෘති ලියවනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම තව එකතු කරන්නවාට හටන් කාව්‍ය ලියුණා. ඊට පස්සේ තව ගත්තොත් එහෙම වාට ගන්න පුළුවන් ඇවිල්ලා පැරකුම්බා සිරිත කියන්නේ ඇවිල්ලා අපි ගත්තොත් ප්‍රශස්ති බිහි වුණා. දැන් පේනවා. අයි සංදේශ බිහි වුණා. දැන් තේරුණා විවිධ පැති වලට ගියා. ඒ නිසා අපි කියනවා මේ කාලවකවානුව තමයි හොඳම සාහිත්‍ය අතින්. ඇයි හේතුව? හොඳ පිරිවෙන් රසක් තිබිච්ච, ඒ පිරිවෙන් වල හොඳ විෂයමාලාවක් තිබිච්ච,
ඒ විෂය මාලාව තුලින් ඉගෙනගත්තු හොඳ උගතුන් හිටපු ඒ උගතුන් පොත්පත් විශාල ප්‍රමාණයක් රචනා කරපු ඒ පොත්පත් විවිධ වෙච්ච මේ යුගයට අපි කියනවා මොකද්ද සාහිත්‍ය අතින් කියන ස්වර්ණමය යුගය කියන එක පෙන්වලා දෙන්න. ඒතර මේක වෙනම අහන්න ඉස්සයි සර් කියලා දුන්නේ. يعني දෙකකට හරි ආවොත් ඔයාලා මේ දෙක එකකට ලියලා මේ දෙක වෙනම ගන්න පුළුවන්. උගතුන් සහ පොත්පත් ගැන වෙනම ලියන්න පුළුවන්. පිරිවෙන් සහ ඒවයි උගන්වපු දේවල් වෙනම ලියන්න පුළුවන්. නිකන් හරි ඔයාලා 6 වෙනි පරාක්‍රම බාහුව ලියන්න ඕනොත් මේ ඔක්කොම කෙටි කරලා හරි ලියන්න එක උත්තරයකට ඒක ගන්න සාහිත්‍යයට කළපු සේවය කියලා. තේරුණාද? එහෙනම් මම මේ කොටස නිමා කරනවා. පුංචි කොටසක් තියෙන එකත් කරලාමයි මම අද නිමා කරන්නේ. හරි. දැන් මේක මකනවා. හරිද? මකලා ඒ පුංචි කොටස ඉවර කරලා වාට ඉවර කරනවා. හරි. එහෙනම් අපි යන්න හදන්නේ එහෙනම් ඒ කොටස ගානට යන්න හදන්නේ. හරි. එතකොට ඒ තමයි මොකද්ද? 6 වෙනි පරාක්‍රම බාහුවකින් පස්සේ රජ වෙන්න හිටියේ පැහැදිලිද? සකුමල් කුමාරයානේ. අනිත් පැත්තෙන් එයාගේ පස්සේ හිටියේ අම්බුලුගල කුමාරයානේ. නමුත් රජ වුණේ මං කියන්නේ මෙයාට දුවෙක් ඉන්නවා කියලා කවුද? උලකුඩේ දේවිය. එයා විවාහ වුණේ නන්නුරු තුනියත් එක්ක කියලා අපි කියවනේ සාහිත්‍ය දරයත් එක්ක. මේ දිනවල උපදිනවනේ දරුවෙක් කවුද? ජයබාහු කියලා. පැහැදිලි. ඒතර මේ ජයබාහු කුමාරයා තමයි රජ වෙන්නේ. රජ වෙන්නේ හිටියේ සකුමල්. පැහැදිලිද? හරි. මෙයා දෙමළ සම්භවයක් තියෙන්නේ. මේක මම ලබන සතියේදී ඒ කොටස ඔයාලට කියලා දෙන්න. එතනින් පටන් අරන් ඉතුරු ටික ඉවර කරනවා. අද මේ ටිකයි කියලා දෙන්න තව. ඔයාලට මේ ජයබාහු කුමාරයා පැහැදිලි කියන කාරණා. නමුත් ජයබාහු කුමාරයා ටික දවසයි ඉන්නේ යාව මරලා සකුමල් කුමාරයා රජ වෙනවා. ඒතර මට මෙතන අද ඕන වෙනවාට සකුමල් කුමාරයා රජවන්නේ 6 වන බුවනෙක බාහු නමින් කියන එක මට හිට් කරන්න ඕනේ. එතකොට මෙයා දෙමළ සම්භවයක් තියෙන එක අපි එතනින් ලබන සතියේ පටන් ගමු. එහෙනම් එතනින් එහාට යද්දී රජ වෙන ඊළඟට හිටියේ කවුද? අම්බුලුගල කුමාරයා. අම්බුලුගල කුමාරයා පැහැදිලිද? එයා රජ වෙන්න එයා නෙවෙයි රජ වෙන්නේ. මෙයාගේ පුතා රජ වෙනවා 7 වන පරාක්‍රම බාහු නමෙන්. 7 වන පරාක්‍රම බාහු රජතුමා නමින්. නමුත් මෙයාත් ටික දවසයි ඉන්නේ නම් අම්බුලුගල කුමාරයා ඇවිල්ලා ඔන්න අම්බුලුගල කියලා මම ලියනවා ලියෙන්නේ නැහැ. වායක ලියා ගන්න හොඳ. අම්බුලුගල කුමාරයා පැහැදිලිද? මේ 7 වන පරාක්‍රම බාහු රජතුමාව මරලා දාලා එයා රජ වෙනවා 8 වන වීර පරාක්‍රම බාහු නමින්. හරි. මොන්න ඔක තමයි උනේ නම් කෙටි ප්‍රශ්න දෙක. සක්මල් කුමාරයා රජවන්නේ කවුරු නමකින්ද කියලා ඇහුවොත් 6 වන බුවනෙක බාහු නමින්. අම්බුලුගල කුමාරයා රජවන්නේ 8 වන වීර පරාක්‍රම බාහු නමින්. ඒකේ අනිත් පැත්තත් අහනවා 6 වන බුවනෙක බාහු නමින් රජ වුණේ කවුද? සකුමල්. 8 වන වීර පරාක්‍රම බාහු නමින් රජ වුණේ කවුද? අම්බුලුගල කියන්නේ අද දවසේ වාගේ මේ 7 වෙනි පාඩමේ 3 වෙනි කොටස මම නිමා කරනවා කියන එක මතක තියාගන්න පුතේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.